නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදීත් අපි සාකච්ඡා කරන්නේ රූපේ සම්බන්ධයෙන් අන්‍ය නිකායවල ඇති අන්‍ය බෞද්ධ නිකායවල ඇති මත සම්බන්ධයෙන් හිතනදී විශේෂයෙන්ම ඒ නිකාය බෙහෙදේ ඇති වෙච්ච හැටි අපි ක්‍රමානුකූලව යම් පමණකට කතා කරන්නට යෙදුනා. එතෙන්දී විශේෂයෙන් මතක් කරන්නට යෙදුනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අවුරුදු 100කට පස්සේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩුනා. මහා සංඝික සහ ස්ථවිර වශයෙන්. ඉතින් මේ මහා සංඝික කුලකය පසු කාලයේදී නැවත කොටස් දෙකකට කැඩෙනවා වයඹ දිසාවට සහ දකුණු දිසාවට වශයෙන්. ඒකේ වයඹ දිසාවට නැත්නම් වයඹ දිසාවට ගියපු කොටස සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නට දුනා මේ දවස් කීපයක් ඇතුළත. ප්‍රධාන වශයෙන් මහා සංඝිකයන් ඒක ව්‍යවහාරික ඒ වගේම කෞකුටික ඒක සමහර පොත්වල ගෝකුලික වශයෙන් හඳුන්වලා තියෙනවා. කෞකුටික ඊට පස්සේ ලෝකෝත්තරවාදීන් නැත්නම් වෙන විදිහෙන් කිව්වොත් චෛත්‍යවාදීන් චේතියවාදීන් ලෙසත් ඊට පස්සේ තවත් කොටස් දෙකක් ලෙස බහුශ්‍රුතීය සහ ප්‍රඥප්තිවාදීන් කියන ඒ සියලු වශයෙන් ගත්තම කොටස් පහක් ඒක ව්‍යවහාරික කෞකුටික ලෝකෝත්තරවාදීන් බහුශ්‍රුතීය සහ ප්‍රඥප්තිවාදීන් කියන කොටස් පහට කැඩිලා ගියා. ඒතර බහුශ්‍රුතීයන්ගෙන් ප්‍රඥප්තිවාදීන් කැඩුණා කියලා තමයි සාමාන්‍යයෙන් අදහස තියෙන්නේ. ඊළඟට මේ දකුණු දිශාවට සංක්‍රමණය වෙච්ච පිරිස විශේෂයෙන්ම ඉන්දියාවේ දකුණු ඉන්දියාව පැත්තේ තියෙන මේ ඒ ක්‍රිෂ්ණා කියන නදිය නිම්නයේ තමයි විශේෂයෙන් ස්ථාපිත වෙන්නේ. ඔවුන් විශේෂයෙන්ම අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩ කියන ප්‍රදේශවල ඔවුන්ගේ ස්ථාන තිබිලා තිනවා. විශේෂයෙන්ම මොවුන් ශෛල කියන නිකායක් ලෙස තමයි තියලා තියෙන්නේ. ශෛල නිකාය. ඔවුන් කැඩිලා ඉන්නේ මහා සංඝික කුලකයෙන්. අපේ ථේරවාද පොත්වල මේ ශෛල නිකාය හඳුන්වලා නැහැ මුල 18ට. ඒක ථේරවාදීන්ගේ හැටියට පසු කාලීනව තුන්වෙනි සංගායනාවෙන් පස්සේ එළියට ආපු කොටසක්. ඒ ශෛලයන් කොටස් කිහිපයකට කැඩෙනවා. පූර්ව ශෛල, අපර ශෛල, උත්තර ශෛල, චෛත්‍යක ශෛල, ඊට පස්සේ සිද්ධාත්තික සහ රාජගිරික කියලා කොටස් 6ක් අපිට පොත්පත්වල හම්බ වෙනවා. මේ සිද්ධාත්තික රාජගිරික කියන කොටස් අපිට දැන් ථේරවාද පොත්වල අපිට හම්බ වෙන්නේ පූර්ව ශෛල, අපර ශෛල, සිද්ධාත්තික රාජගිරික කියන කොටස් ටික තමයි සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන ටික. තව එක කොටසක් ඉන්නවා මට ඒක. ඔව් පූර්ව ශෛල, අපර ශෛල, සිද්ධාත්තික රාජගිරික වගේ කොටස් තමයි අපිට හම්බ වෙන්නේ ථේරවාද පොත්වල. මෙතන උත්තර ශෛල, චෛත්‍යක ශෛල ආදී ලෙසත් කොටස් තිබිලා තියෙනවා. මේ ශෛල කියන අය විශේෂයෙන් එක්තරා පර්වතයක් ඇසුරු කරගෙන මුලින්ම ඇති වෙලා ඊට පස්සේ ඔවුන් ක්‍රමානුකූලව ඒ අවට ව්‍යාප්ත වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ මහා සංඝිකයන්ගෙන් දකුණු දිශාවට ගියපු මේ කොටස පසු කාලයකදී ඉතා ප්‍රසිද්ධියක් උසුලනවා. දැන් කතාවස්තු ප්‍රකරණේ වුණත් මොවුන්ගේ තියෙන වාද සම්බන්ධයෙන් කතා රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි මාතෘකාව ගත්තොත් සංඝයා වහන්සේලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. ස්ථවිර ඊට පස්සේ මහා සංඝික. මහා සංඝිකයන්ගෙන් උතුරු පැත්තට නැත්නම් පැත්තට ගියපු කොටසෙන් තමයි ඒක ව්‍යවහාරික. ඊළඟට කෞකුටික, ඊළඟට එනවා ලෝකුත්තරවාදීන්, බහුශ්‍රුතීය, එතකොට එනවා ප්‍රඥප්තිවාදී. මේක වෙනස් විදිහට තව පොත්වල අර්ථකථන තියෙනවා. මොකද මේක ඉතිහාසමය කතා ප්‍රවෘත්තියක් කියන්නේ. මේ එක පළවෙනි කොටස අපි සාකච්ඡාවට ගත්ත. දෙවෙනි කොටස ලෙස දකුණු දිශාවට පහ සංක්‍රමණය වුණා. ශෛල කියලා නිකායක් ඇති වෙනවා. අද අපේ අවධානය යන්නේ මේ ශෛල කියන නිකාය සම්බන්ධයෙන්.
මේ ශෛල කියන නිකාය පසුව කොටස් කිහිපයකට කැඩෙනවා. පූර්ව ශෛල පර්වතයේ පූර්ව දිශාවෙහි වාසය කරපු පිරිස තමයි පූර්ව ශෛල ලෙස හඳුන්වන්නේ. ඊළඟට අපර ශෛල. ඊළඟට මේ පූර්ව ශෛල අපර ශෛල මේකේ සමහරට තව බෙදීම් තියෙනවා. දැන් මේ චෛත්‍යක ශෛලයන්ගෙන් අපර ශෛල සහ උත්තර ශෛලය හැදී වුණා. ආදී ලෙසට එක එක විදිහට ඒකේ පොත්පත්වල සඳහන් තියෙනවා. එක කරුණක් තමයි මේ ශෛල කියන නිකාය මහා සාංගිකයන්ගෙන් බෙදිලා ආපු කොටසක්. මොවුන්ගේ දැන් ඉස්සලාම දැන් මහා සාංගික සහ ස්ථවිරවාද ભેදයට අපි සාමාන්‍යයෙන් කියන්නේ දස අකප වස්තුව තමයි හේතුව කියලා. අකප වස්තු විනය සම්බන්ධ. ඊළඟට මහා දේව ස්ථවිරයන් වහන්සේ කරුණු. ධර්ම කරුණු. පහ. මේ ටික තමයි සාමාන්‍යයෙන් දෙවෙනි සංගායනාව වෙලා සංඝයාගේ ભેදයට නැත්නම් මේ කැඩීමට ප්‍රධානියෙන්ම හේතු වුණා කියලා දක්වන්නේ. මහා දේව ස්ථවිරයන්ගේ කරුණු පහ. දැන් මේ අනුව මේ කොටස් දෙක බෙදිලා ගියා. ඊට පස්සේ දැන් මේ මහා සාංගිකයන් අතරත් මේ පැත්තට ගියපු දකුණු පැත්තට ගියපු මහා සාංගිකයන් අතර වෙන පැලකින් බලමු. මහා සාංගිකයන් අතර තවත් මහා දේව කියලා ස්ථවිරයන් වහන්සේ කෙනෙක් නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පැවිද්දක් සිදු වෙනවා. මේ පැවිද්දේ මූලාරම්භය ප්‍රශ්නකාරී වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ තනියම සිවුරු දාගත්ත කෙනෙක් ලෙසට අවසානයේදී තීරණය වෙනවා. මේ මහා සාංගික පිරිස මේ දකුණු දිශාවට ගිය මහා සාංගික පිරිස ස්ථවිරවාදීන්ගේ විනය පිටකයට බොහෝ සමාන ලෙස තමයි ඔවුන්ගේ විනය තිබිලා තියෙන්නේ. ඔවුන් මේ ස්ථවිරවාදීන්ගේ විනයට ගරු කරා කියන එක තමයි සාමාන්‍යයෙන් සමහරුන්ගේ පිළිගත් අදහස. ඒ නිසා හියුන්සාං මට මතකයි ඉත්සිං ස්වාමීන් වහන්සේ. ඉත්සිං ස්වාමීන් වහන්සේ මොවුන් හඳුන්වනවා මහායානික ස්ථවිරවරු කියලා. මහායානික ස්ථවිරවරු කියන එකට හේතුව ලෙස පේන්නේ එක කරුණක් තමයි මේ ධර්මයේ සම්බන්ධයෙන් මහා සාංගික අදහස් දැක්ුවත් විනය සම්බන්ධයෙන් ස්ථවිරවාදීන්ගේ විනය පිටකය අනුගමනය කරන්නට ඇති කියන එක. එතකොට මේ මහාදේව ස්ථවිරයන් ඔය දෙවෙනි මහාදේව ස්ථවිරයන් ගේ උපසම්පදාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. තනියම සිවුරු දාගෙන පොරවගෙන ඉන්න කෙනෙක් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තෙය සංවාසිකයෙක් කියලා. නේ තනියම සිවුරු පොරවගත්ත කෙනෙක්. සාමාන්‍යයෙන් මහාන වෙන්නට ඕනේ ගුරුවරයෙක්ගෙන්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පිරිතස් ඊළඟට ගැටලුකාර වෙනවා ඔවුන්ගේ උපසම්පදාව. ඒ නිසා මේ මහා ශෛල මහා සාංගිකයෝ මොකද කරන්නේ? තීරණය කරනවා මේ මහා දේව ස්ථවිරයන් සැබෑ භික්ෂුවක් නෙවෙයි කියලා ඔහුව ඒ ශාසනයෙන් ඒ නිකායෙන් බැහැර කරනවා. මේ ස්වාමීන් වහන්සේ පසුව ලොකු තරහක් ඇති කරගෙන මේ ශෛල කියන ඒ ප්‍රදේශයේ ඒ පර්වත ඒ ශෛල කියලා අදහස් කරේ නිකාය ඒ ප්‍රදේශයේම අලුතෙන් අනුගාමික පිරිසක් ඇති කරගන්නවා. ඒ පිරිස පසුව චෛත්‍යක ශෛල ලෙස සහ උත්තර ශෛල ලෙස ප්‍රකට වෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේක විශේෂයෙන්ම මහාදේව දෙවෙනි මහාදේව ස්ථවිරයන් වහන්සේගේ පැතිවිච්ච නිකාය දෙක. මහාදේව ස්ථවිරයන් දැන් මහාදේව කියන නම අපිට තැන් කිහිපයකම තවද මහාදේව කියන එක අපිට නැවත හම්බ වෙනවා තුන්වෙනි ධර්ම සංගායනාව කාලෙදී. තුන්වෙනි ධර්ම සංගායනාවේදී අපිට හම්බ වෙනවා අර අශෝක අධිරාජ්‍යගේ ධර්මදූත මෙහිදීත් අපිට මහාදේව කියලා ස්ථවිර නමක් හම්බ වෙනවා. එතකොට රහතන් වහන්සේලා කෙනෙක් ලෙස සැලකන්නේ. එතකොට මේ තමයි ශෛලයන්ගෙන් නැවත ආපු කොටස් දෙකක් ලෙස දක්වන්නේ. මේකත් මේ ශෛල නිකායෙන්ම බෙදී ආවා ලෙස සැලකන්න පුළුවන්. නමුත් මෙතන ඔහු තෙය සංවාසිකයෙක් ලෙස සම්බන්ධ වෙච්ච නිසා මේක අලුතෙන්ම ඇති වුණු නිකායක් ලෙසත් ඕනනම් කෙනෙක්ට අර්ථකථනය කරන්න පුළුවන්. අලුතෙන්ම ඇති වෙච්ච නිකායක් ලෙසත් ඕනනම් අර්ථකථනය කරන්නට පුළුවන්. මොකද සැබෑ භික්ෂුවක් නොවන බවට මහා සාංඝිකයන් විසින් පවා තීරණය වෙච්ච නිසා. ඊළඟට අපේ ථේරවාද ග්‍රන්ථවල දැක්වෙනවා මේ පිරිසටම සමාන ලෙස මේ පිරිසෙන්ම බෙදී ආවා ලෙස සලකන්නේ සිද්ධාත්තික රාජගිරික සහ සිද්ධාත්තික කියලා කොටස්.
බොහෝ දුරට මේ රාජකීයකයන් රජගහනුවර ඇසුරු කරගෙන වාසය කරන්නට ඇති. ඉතින් මේ කට්ටියකින් බිඳලා ආපු පිරිසක් ලෙස සලකනවා. ඔවුන්ගේ ප්‍රදේශයේ කොහි තිබුණාද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් මේ එකම ගෲප් එකට දක්වලා තියෙනවා. නමුත් ඔවුනුත් මේ සියලු දෙනාම ඊට පස්සේ රාජකීයකයන් නම තිබුණාට සාමාන්‍යයෙන් පොදුවේ කියනවා මේ සියලු කොටස් වලට අපි පොදුවේ හඳුන්වන නමයි අන්දක කියන නිකායක් ලෙස මොවුන් හඳුන්වනවා. අපේ ථේරවාද පොත්වල මේ පිරිස් සියලු දෙනාටම පොදුවේ හඳුන්වලා තියෙන්නේ අන්දක කියන නමින්. අන්දක කියන නමින්. ඉතින් මේ පිරිස් වල මති මතාන්තර කතාවස්තුවේ ඉතා විශාලවස අන්දක නිකායේ කතාවලට අදහස් වලට විරුද්ධව සාකච්ඡා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ තමයි මහා සාංඝිකයන් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ඇතිවෙස්ස කොටස් දෙක. මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. මේ දකුණු පැත්තට මේ ශෛල නිකාය පසු කාලෙම ඉතා ප්‍රබල ඉතා ප්‍රසිද්ධත්වයට පත් වෙනවා. මහා සාංඝිකයන්ගේ ඒ ප්‍රසිද්ධියට පවා තර්ජනයක් වෙන මට්ටමට පැතිරෙනවා මේ ශෛල කියලා නිකායේ අදහස්. විශේෂයෙන් ඊළඟට දැන් අපි උදාහරණ ගත්තොත් බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ ලංකාවට පැමිණිලා පාලි අටුවාව සිංහල අටුවාව පාලියට පරිවර්තනය කරනකොට උන්වහන්සේ අටුවා කිහිපයක් පරිශීලනය කරනවා. ඒක තමයි මහා අට කතාව. ඒ තමයි මහා විහාරයේ අනුගමනය කරගෙන තිබුණු ප්‍රධාන අට කතාව. ඊළඟට සංකේප අට කතාව සංක්ෂිප්ත අට කතාවක් ලෙස. ඊළඟට මහා පච්චරි අටුවාව අර බැමිණිතිය සෑය කාලෙදී ඉන්දියාවට ගියපු ස්වාමීන් වහන්සේලා විසින් ලියන ලද අටුවාවක් ලෙස සැලකනවා. ඊට පස්සේ කුරුන්දි අට කතාව කුරුන්දි වේලි කියන විහාරයේ රචනා කරපු අටුවාව සහ අන්දක අට කතාව අන්දක දේශයේ තිබිච්ච අටුවාව. ඉතින් මේ අන්දක අට කතාව සමහර විට මේ ශෛල ආදී නිකායවල අනුගමනය කරපු විනය පිටකයට අදාළ අටුවා විය හැකියි. විය හැකි වෙනවා කියන එක නෙවෙයි. ඒකට තව තියෙන සාධකයක් තමයි ඔවුන් මහායාන ස්ථවිරයන් ලෙස හඳුන්වන එකත් ඔවුන්ගේ විනය පිටකයේ බොහෝ දුරට ස්ථවිරවාදීන්ගේ විනය පිටකයට සමාන වෙන ලෙසත් සමහර විද්වතුන් සලකන නිසා ඒක එසේ ඒ අටුවා විය හැකි කියලා අදහසක් ගන්නට පුළුවන්. ඉතින් මේ අන්දක නිකාය ආරම්භ වුණා කියලා සාමාන්‍යයෙන් සමහර පොත්වල තියෙනවා. ඔවුන් ස්ථවිරයන් සහ වාස්තිපුත්‍ර මේ වාස්තිපුත්‍ර කියන නිකාය අපිට ස්ථවිර කොටසදී අපිට හම්බ වෙනවා. මොවුන්ගෙන් පැවතෙන නිකායක් ලෙස ඔවුන්ගේ පොත්පත්වලත් හඳුන්වලා තියෙනවා. ඒ නිසා මේ අන්දකයන් ගොඩාක්ම ස්ථවිරවාදීන්ට කිට්ටු බවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් ස්ථවිරවාදී නැත්නම් ථේරවාද කුලකය මම ථේරවාද කුලකය කියලා කියන්නේ මේ පැත්තේ තියෙන සියලුම නිකායවලට ඒ ථේරවාද කුලකයේ විනයට සමාන විනයක් අනුගමනය කළා විය හැකි සහ ඒ අන්දකට්ට කතාව ලෙස බුද්ධඝෝෂ වහන්සේ රිෆර් කරලා තියෙන්නේ සමහර විට මෙන්න මේ කුලකයෙහි විනය අටුවා විය හැකි. තවද අපි දන්නවා විනය පිටකේ අධ්‍යයනය කරපු කෙනෙක්ට තේරෙනවා අන්දකටුවාවේ අදහස් ගොඩාක් වෙලාවට ප්‍රතික්ෂේප කරලා තියෙනවා බුද්ධඝෝෂ වහන්සේ. එක තැනක එක විද්වතෙක් කියනවා ඊටාම දරුණු ලෙස විවේචනයට ලක් වෙලා තියෙනවා අන්දකට්ට කතාව සමන්තපාසාදිකාව ඇතුළේදී කියලා. ඊට පස්සේ මේ අන්දකට්ට කතාව කියලා කියන්නේ දකුණු ඉන්දියාවේ තිබිච්ච ප්‍රදේශයේ තියෙන්නේ ආන්ධ්‍රා ප්‍රදේශය. ඒ දකුණු ඉන්දියාවේ බරව තියෙන ආන්ධ්‍රා ප්‍රදේශය. ඒ දකුණු ඉන්දියාව පැත්තේ. ඉතින් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ දැන් ඉදිරියේදීත් මම කතා කරනවා ලංකා බුදුදහම පැතිරීගෙන යනකොට දකුණු ඉන්දියාවේ තිබිච්ච ථේරවාද බුදුදහමේ ප්‍රබෝධය. ඔය ධම්මපාල ස්වාමීන් වහන්සේ, බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ, ඒ වගේම අනුරුද්ධ ආචාර්යන් වහන්සේ අභිධර්මාර්ථ සංග්‍රහය ලියපු මේ සියලු දෙනාම දකුණු ඉන්දියානු ජාතිකයන්. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියේදී උන්වහන්සේගේ බුද්ධඝෝෂ උපපත්ති කතා කියන කතාවේදී සාමාන්‍යයෙන් කියන්නේ උන්වහන්සේ ഘോഷ කියන බ්‍රාහ්මණ ගමේ ගයා පැත්තේ උපන්න කියලා. සමහර නමුත් උන්වහන්සේගේ අටුවාවල උන්වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ දකුණු ඉන්දියාවේ වාසය කරපු බව. දකුණු ඉන්දියාවේ ඒ ප්‍රදේශවල වාසය කරනකොට සමහර ස්ථවිරයන් වහන්සේලාගේ ඉල්ලීම් පිට ලංකාවට ආපු වෙලාවේ සමහර අටුවා ලියව කියන එක උන්වහන්සේගේ වචනයෙන්ම කියලා තියෙනවා. ඒ නිසා සමහර විද්වතුන්ගේ අදහසක් තියෙනවා උන්වහන්සේ දකුණු ඉන්දියානු වාසිකයෙක් වෙන්නට ඇති කියලා. නමුත් බුද්ධඝෝෂ උපපත්ති කතා කියන පොතෙහි ඒක පසු කාලයේ වෙච්ච ලියවිච්ච පොතක්. ඒකෙදි සඳහන් කරලා තියෙන්නේ ඉන්දියාවේ මේ මධ්‍ය ප්‍රදේශයේ ഘോഷ කියන ගමෙහි උන්වහන්සේ උප්පත්ති ලැබු බ්‍රාහ්මණ කුලයට අයත් පුද්ගලයෙක් ලෙස. ඉතින් ඒ නිසා මේ දකුණු ඉන්දියාව කියන එක විශේෂයෙන් ථේරවාදයට ලොකු බලපෑමක් කරපු. දැන් උදාහරණයකට සමහර අදහසක් තියෙනවා මූල ටීකාචාර්යන් වහන්සේ පවා දකුණු ඉන්දියාවේ වෙන්නට ඇති කියලා.
ඊළඟට කාලිංග දේශයේ ඉඳලා එන රජ කෙනෙක් කාලෙකදී මට මතක හැටියට අක්බෝ රජුරන්ගේ කාලේ දෙවෙනි අක්බෝ රජුරන්ගේ කාලෙදී කාලිංග දේශයේ රජ කෙනෙක් ලංකාවට ඇවිල්ලා රජකම අතහැරලා මහාන වෙනවා. ඔහු විසින් ඒ වනවාසී නිකායක් ආරම්භ වුණා කියලා පොත්පත්වල දැක්වෙනවා. මල්ලසේකර ජී.පී. මල්ලසේකර මහත්මයාගේ අදහසේ හැටියට අපේ මූල ටීකාචාර්යන් වහන්සේ මෙම කාලිංගයෙන් ඉඳන් පැමිණි රජුරුව විසින් ඒ ස්වාමීන් වහන්සේ විසින් රාජකීය ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරපු ඒ වනවාසී නිකායට අයිති ලෙස සලකලා තියෙනවා. ඉතින් මේ විදිහට දකුණු ඉන්දියාවේ ලොකු බලපෑමක් තිබිලා බලපෑමක් කියලා කියන්නේ ලොකු සේවයක් ද්‍රවිඩ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් තේරවාදයට ලැබිලා තිනවා. විශේෂයෙන්ම ගත්තොත් ලියවිච්ච පොත්වල අපේ අටුවාවල කුද්දක නිකාය අටුවාව වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලියවිලා තියෙන්නේ ධම්මපාල ස්වාමීන් වහන්සේ විසින්. උන්වහන්සේ සැබවින්ම දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ සම්භවයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා ඒ පසු කාලීන වෙනකොට අපිට ඒ ප්‍රදේශය දකුණු ඉන්දියානු ප්‍රදේශයේ ඒ විශේෂ තත්ත්වය කතා කරන්නට තියෙනවා. ඉතින් මේ තමයි මහා සාංඝිකයන්ගේ බෙදීම ලෙස අපිට හම්බෙන්නේ. දැන් අපි ටිකක් යොමු කරොත් එහම අවධානය මේ මහා සාංඝිකයන් නැත්තම් ශෛල කියන කොටසෙහි තිබිච්ච ථේරවාදයට වඩා විරුද්ධ වෙනස් අදහස් කීපයක් අපි සාකච්ඡාවට අරගමු. මේකෙදී අපි ඉස්සලම පූර්ව ශෛලයන් කරුණු කීපයක් මම කතා කරේ. කතා වස්තුවේ ඒ කතාව තියෙන තැන වර්ගය සහ නම්බරය මම ඉස්සරහට දෙනවා. එතකොට අවශ්‍ය කෙනෙක්ට ඒක කතා වස්තුවෙන් බලන්නට පුළුවන්. එතකොට මේකේදී පූර්ව ශෛලයන් සහ අපර ශෛල. දැන් මේ චෛත්‍යක ශෛල, උත්තර ශෛල කියන ඒවා අපේ ථේරවාද පොත්පත්වල නැහැ. ඒ නිසා අපේ කතා වස්තුව අපිට හම්බ වෙන්නේ මෙන්න මේ කියන දෙගොල්ලන්ගේ අදහස් සහ රාජකිරික සිද්ධාර්ථකයන්ගේ අදහස් සහ පොදුවේ අන්ධකයන්ගේ අදහස්. අන්ධක අදහස කියනකොට මේ ඕනක අදහසක් විය හැකියි. මේ ඕනක අදහසක් විය හැකියි. එතකොට එකක් තමයි අපි සලින් කතා කරපු රහතන් වහන්සේලාට ශුක්‍ර මිදීමක් විය හැක කියන එක පූර්ව ශෛල අපර ශෛල කියන නිකාය දෙකෙන්ම අරගෙන තියෙනවා. එතකොට රහතන්ට ශුක්‍ර මිදිය හැක ශුක්‍ර මෝචනය. ඒක සිද්ධ වෙනවා කියලා අදහස් කරන්නේ අන්‍ය දෙවිවරු ඇවිල්ලා මේ දේ මුදවනවා කියන. නැත්නම් එහෙම නැතුව රහතන් වහන්සේගෙන් මිදෙනවා කියන එක නෙවෙයි උන්ගේ අදහස් වෙලා තියෙන්නේ. දෙවිවරුන්ගේ බලපෑමක් එක්ක තමයි මේ කතාව සාකච්ඡාවට ගන්න. එතකොට මේක බලන්න දෙවෙනි වර්ගයේ පළවෙනි සාකච්ඡාව තමයි පූර්ව ශෛල සහ අපර ශෛල කියන නිකාය දෙකම මේ අදහස දරාගෙන ඉඳලා තියෙනවා. පූර්ව ශෛල අපර ශෛල. ඊට පස්සේ සමාපත්තියේ වාග්භේදය තුලදී වාග්භේදය. ඒක තමයි අපි අර මහාදේව ස්තවිරයන් වහන්සේගේ කරුණු පහේ පස්වෙනි කරුණ මතකද නේද? අහෝති කියලා දුක්ඛය අවබෝධ කරනකොට අහෝ කියලා වචනයක් උච්චාරණය කරනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නකොට. නමුත් ථේරවාදීන්ගේ හැටියට අර්පණාසිතකින් ඒ කියන්නේ මාර්ගසිතෙන් කවදාවත් කාය වාක් ක්‍රියාකාරකම් සිද්ධ වන්නේ නැහැ. ඒ නිසා මේක අර මහා සාංඝිකයන්ගේ බෙදීම ඇති වෙච්ච මුල් අවස්ථාවේ පටන් ඇති වෙච්ච අදහසක්. ඒක දෙවෙනි වර්ගයේ පස්වෙනි කතාව ලෙස අපිට දකින්නට පුළුවන් කතා වස්තුව තුල. ඊට පස්සේ මේ දෙකම පූර්ව ශෛල අපර ශෛල කියන කොටස් දෙකේම අපිට කතා වස්තු අටුවාවේදී මේ දෙකම පූර්ව ශෛලයන් සහ අපර ශෛලයන්ගේ අදහස් ටෙස් දක්වලා තියෙනවා. ඊළඟට කියන්න යන කරුණු ටික පූර්ව ශෛලවල විතරයි. දැන් මේ දෙක පූර්ව ශෛල සහ අපර ශෛල දෙගොල්ලන්ගේම අදහස් ලෙස තියෙනවා. ඊළඟට කියන්නේ පූර්ව ශෛලයන්ගේ අදහස් ටික. සමාපත්තිය තුළදී ශබ්දය ඇසෙයි. විශේෂයෙන්ම මේක ගන්නේ අපි ගත්තොත් වර්ගයේ තමයි 18 වෙනි වර්ගයේ 8 වෙනි සාකච්ඡාව. 8 වෙනි කතාව. 18 වෙනි එකේ 8 වෙනි කතාව කතා වස්තුව බලන්න. මෙතනදී එන තරකය තමයි බුදුරන් ඒකේ දේශනාවේ තියෙනවා ප්‍රථම ධානයේට ශබ්දයේ කණ්ඨකයක් ලෙස. ප්‍රථම ධානයේට ශබ්දයේ බාධාවක් ලෙස සාමාන්‍ය ඉගැන්වීමක් තියෙනවා. ප්‍රථම ධානයේ ශබ්දයේ කණ්ඨකයක්. ඒ කියන්නේ කටුවක්. කණ්ඨක කියන්න පුළුවන්, ඛණ්ඩක කියන්නත් පුළුවන් පාළි. එතකොට මේකෙන් අදහස් කරනවා මේ පූර්ව ශෛලයන් ඒකෙන් කියන්නේ ධානයේ ඉන්නකොට සද්ද ඇහෙන්නට පුළුවන් කියන එක. ධානයේ ඉන්නකොට සද්ද ඇහෙන්න පුළුවන් කියන. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධව ථේරවාදීන් කියන අදහස තමයි දේශනාවේ හැටියට ဒုတိ ය ධානයේට විතක්ක ਵਿਚාර කණ්ඨක. විතක්ක ਵਿਚාර දෙක තමයි ဒုတိ ය ධානයේ ලොකුම බාධකය. විතක්ක ਵਿਚාර වලට ඇලෙනවා නම් ဒုတိ ය ධානයෙන් පිරිහෙනවා. තෘතිය ධානයේ තියෙන බාධකය තමයි ප්‍රීතිය. චතුර්ථ ධානයේ තියෙන බාධකය තමයි සුඛය.
එතකොට ඒ වගේම අරූප ධානය වලටත් ඊට පහළ ධාන ආදිය බලපානවා. ඒ කියන්නේ රූප සංඥාව ආකාසානංචායතන ධානයට බාධාව, ආකාසානංචායතන සංඥාව විඥානංචායතනට බාධාව. එහෙම ගිහිල්ලා නිරෝධ සමාපත්තියට තියෙන කණ්ඨකය තමයි වේදනා සංඥා දෙක. මේ විදිහට ඒ පහළ සමාපත්තීන් සහ ඊට අදාළ දේවල් ඒ ඉහළ සමාපත්තියට බාධක. රූප සංඥාව කියන එක ආකාසානංචායතනට බාධාවක්. ආකාසානංචායතනය කියන එක විඥානංචායතනට බාධාවක්. ඒ සංඥාවට ඇලීම කැමති වීම. විඥානංචායතන ධානයට ඇලීම ඒ සංඥාවට ඇලීම ආකින්චඤ්ඤායතනට බාධාවක්. ආකින්චඤ්ඤායතන වලක නේව සංඥා නා සංඥායතනට බාධාවක්. වේදනා සංඥා දෙකට කැමැත්ත ඇතිවීම, සියුම් වේදනා සංඥා දෙකට කැමැත්ත ඇතිවීම, නේව සංඥා නා සංඥායතනයට කැමැති වීම බාධාවක් නිරෝධ සමාපත්තියට. එතකොට මෙන්න මේ කියන ක්‍රමයට ගියාම බාධක දක්වලා තියෙනවා. එතකොට ථේරවාදීන්ගේ තර්කය තමයි දැන් ඔබ කියනවා නම් ශබ්දය ප්‍රථම ධානයට කණ්ඨකයක් වෙනකොට ශබ්දය ඇහෙනවා ප්‍රථම ධානයේ ඉන්නකොට කියලා. ဒုတိ ය ධානයේ විතක්ක ਵਿਚාර කණ්ඨකයක් කටුවක් ලෙස සලකනවා නම් ဒုတိ ය ධානයේ විතක්ක ਵਿਚාර තියෙනවා. තෘතිය ධානයේ දේශනාවේ තියෙනවා නම් ප්‍රීතිය කණ්ඨකයක්. තෘතිය ධානයේට ප්‍රීතිය කණ්ඨකයක්. ඒ කියන්නේ මේකෙන් චතුර්ක නාය ක්‍රමය මම කියන්නේ. චතුර්ක නාය ක්‍රමය. ප්‍රීතිය කණ්ඨකයක්. ඒතර තතිය ධානය කියන්නේ සුඛ ඒකාග්‍රතාව කියන ධානයනේ. ඒක ප්‍රීතිය නෑ. නමුත් ප්‍රීතිය කණ්ඨකයක්. ප්‍රීතිය බාධාවක්. ඒ නිසා ප්‍රථම ධානයේ ශබ්දයේ කණ්ඨකයක් වූ පමණින් ප්‍රථම ධානයේ තුල ශබ්ද ඇහෙනවා කියලා නොගත යුතුයි. මේක තමයි ස්ථවිරවාදීන්ගේ අදහස. ථේරවාදයේ අදහස. ඒකෙන් අදහස් කරන්නේ ලොකු ශබ්දයක් ඇහුනොත් ඒක සෝත ප්‍රසාදයේ ගැටුනොත් ධාන සමාපත්තිය බිඳිලා ඉස්සලා මනෝද්වාරික වීතියක් ගිහිල්ලා ඊළඟට සෝත විඥාන වීතියක් ගමන් කරනවා. එතකොට ධානයෙන් නැගී සිටිනවා. ධානයෙන් නැගිටවන නිසා තමයි කණ්ඨකයක් ලෙස කියලා තියෙන શબ્දය. එහෙම නැතුව ප්‍රථම ධානයේ ඇතුළේදී කවදාවත් ශබ්ද ඇහෙන්නට විදිහක් නැහැ. මොකද ප්‍රථම ධානයේට විශේෂ අරමුණක් තියෙනවා. ඒකේ කෘත්‍යයක් තියෙනවා. ඒක ශබ්ද ශ්‍රවණය නෙවෙයි එකෙන් සිද්ධ වන්නේ. ඒ නිසා මේ අදහස ථේරවාදීන්ට වඩා වෙනස් ලෙස තමයි පූර්ව ශෛලියන් දරාගෙන තිබිලා තියෙන්නේ. ඊළඟට එන අදහසක් තමයි මෞකුස තුලදී කියන්නේ ගබ්බසීයක සත්වයන් අපි එහෙම කියමු ගබ්බසීයක සත්වයන්ට ප්‍රතිසන්දි අවස්ථාවේම සියලු ආයතන පහළ වේ. ප්‍රතිසන්දි අවස්ථාවේම සියලු ආයතන පහළ වේ කියන එක තව අදහසක්. මේක බලන්න 14 වෙනි වර්ගයේ කතා වස්තුවේ දෙවෙනි කතාව ලෙස මේක තියෙනවා. ගබ්බසීයක සත්වයන්ට ඒක වෙන නම් වලින් මේක හඳුන්වලා තියෙන්නේ. සලායතන කතා ආදී ලෙස වෙන නම් තියෙන්නේ. මේක තමයි අදහස. ගබ්බසීයක සත්වයන්ට ප්‍රතිසන්දි අවස්ථාවේදීම සියලු ආයතන පහළ. දැන් ථේරවාදීන්ගේ අදහස කොහොමද? ප්‍රතිසන්දි අවස්ථාවේදී පහළන ආයතන දෙකයි ගබ්බසීයක. මොකද කාය ආයතනයයි මන ආයතනයයි. චක්කුසෝත ගාන ජීවහා කියන ආයතන කතාවස්තු අටුවාවේ හැටියට 77 වෙනි රාත්‍රියේ තමයි 77 වෙනි දවසේ නැත්නම් රාත්‍රියේ තමයි පහළ වීම සිද්ධ වෙන්නේ. ඒකත් නානා කර්ම වලින් සිදුවිය හැකියි. නානා කර්ම වලින් සිදු වෙන්න පුළුවන්. එකම කර්මයෙන් වෙන්න පුළුවන්. නානා කර්ම වලින් වෙන්න පුළුවන්. අපි දන්නවා ථේරවාදී ඇතුළෙම රේරුකාණ ස්වාමීන් වහන්සේගේ ආචාර්යව අදහස් කරනවා මේ සියලු කර්මජ රූපය එකම කර්මයකින් නේද? ප්‍රතිසන්දාය කර්මයෙන්ම වෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. කටුවා හැටියට ඒක එකම කර්මයෙන් වෙන්න පුළුවන්. නානා කර්ම වලින් වෙන්නත් පුළුවන්. නානා කර්ම වලින් වෙන්නත් පුළුවන්. නමුත් මේ පූර්ව ශෛලිකයන් අදහස් කරලා තියෙන්නේ සියලු ආයතන ඒ කියන්නේ මේ කර්ම නිසා හටගන්න ආයතන විශේෂයෙන් ඒ සියලු ආයතන මොකද අපි දැන් ඉදා කතා කරා සියලු ආයතනිය විපාකයක් ලෙස ගත්තනේ සමහා සංඝිකයන් මතකද? සියලු ආයතන සලායතන විපාකයක්. මේ මහා සංඝිකයන්ගේ බෙදලා පිරිසක්. ඒ නිසා මහා සංඝික අදහස් මේකේ තියෙනවා. සමහරලාට මහා සංඝිකයන්ගේ අදහස්ම අන්ධක අදහස් ලෙස ඉදිරිපත් වෙලා දෙනවා. මොකද ඔවුන් අතර තිබිච්ච නිසා. ඒ නිසා මතක තියාගන්න එක කුලකයක් වෙනකොට ඒව එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. අපි ඊයේ කතා කරා සලායතනෙම විපාකයක් ලෙස සැලකුවා. හරිනේ? එතකොට ඒ සලායතන විපාකයක් වෙනකොට මෞන්ගේ අදහස තමයි පූර්ව ශෛලයන් අදහස් කරගෙන තිබෙනවා. ඒ සියලු ආයතන නිපද වෙන්නේ එකම ප්‍රතිසන්දිදායක කර්මෙන්. එකම ප්‍රතිසන්දිදායක කර්මෙන්. ථේරවාදීන් හැටියට නෑ නානා කර්ම වල. ඒතකොට දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් රේරුකාණ සානහසල හැම කියනවා එකම ප්‍රතිසන්දිදායක කර්මයෙන් තමයි සියලු කර්මජ රූප හටගන්නේ කියලා. ඒ දෙක සමානද? පූර්ව ශෛලයන්ගේ අදහසක්ද? නෑ ඒකට වෙනස්. ථේරවාදීන් දැන් රේරුකාණ සානහසලා වඳු ආචාර්යවරු ඒ දරා ඉන්න අදහසේ මේක තමයි එකම කර්මයකින් තමයි කර්මජ රූප හටගන්න බව එක. නමුත් ඒක ප්‍රතිසන්දි අවස්ථාවේම ගබ්බසීයකයන්ට හටගන්නවා කියලා එකක් නෑ.
ඒ ආචාර්යවරු හැමෝම පිළිගන්න දෙයක් මේ චක්කුසෝත ගාන කියන ඒවා හටගන්නේ කාලයක් ගිහිල්ලා. ගාන ජීවා කියන ඒවා. එතකොට දැන් උදාහරණයට ගත්තම මෙතන බෙදීම බැලුවම අපිට හම්බ වෙනවා එකම කර්මයකින් ප්‍රතිසන්දි අවස්ථාවේදී පහළ වීම. ඊට පස්සේ එකම කර්මයකින් නානා අවස්ථාවල කර්මජ ඒ කියන්නේ ආයතනයන් පහළ වීම. නානා කර්ම වලින් නානා අවස්ථාවල පහළ වීම. මේ තමයි මේ තමයි සාමාන්‍යයෙන් අවස්ථා තුන. එතකොට නානා කර්ම වලින් නානා අවස්ථාවල පහළ වීම තමයි කතාවස්තු අටුවාවට අපිට හම්බ වෙන්නේ. නානා කර්ම වලින් නානා අවස්ථාවල පහළ වෙන්නේ. ඒ කියන්නේ කාය සහ මන ආයතනයේ ප්‍රතිසන්දි අවස්ථාවෙත් ගබ්බසෙය්‍ය කියන්ට චක්කුසෝත ගාන જીවහා කියන ඒවා 77 වෙනි දවසේදී. 77 වෙනි. ඒ කියන්නේ 11 වෙනි සතියේ. විභාවනීය ටීකාවට නෝ ටිකක් වෙනස්. ඒක චක්කෝ කලින් සෝතේ කලින් පස්සේ එහෙම පිළිවෙලට. නමුත් ඒ තැන්වල නානා කර්ම වලින් නානා අවස්ථාවල එකම දැන් රේරුකාණ සංසලා එහෙම අදහස් කරලා තියෙන එකම කර්මයකින් නානා අවස්ථාවල පහළ වීම. එකම කර්මයකින් නානා අවස්ථාවල පහළ වීම. මේ පූර්ව ශෛලියන්ගේ අදහස තමයි එකම කර්මයකින් සියල්ල ප්‍රතිසන්දි අවස්ථාවෙන් පහළ වෙනවා කියන. ඒ නිසා මේක වෙනස්. මොකද්ද උන්ගේ අදහස? තර්කය තමයි තේරවාදීන්ගේ එහෙමනම් ප්‍රතිසන්දි අවස්ථාවේම කෙස්ලොම් නියදත් සියල්ල සහිතව දැන් ඇහැ චක්කු ප්‍රසාදයේ පහළ වෙනවා නම් ඇහැ තියෙන්න බෑනේ. ප්‍රතිසන්දි අවස්ථාවේ. ගාන ප්‍රසාදයේ පහළ වෙනවා නම් ප්‍රතිසන්දි නැහැ තියෙන්න බෑ. ඒක තර්කය. ඉතින් මේවා ඇඟ හැදිලාද ප්‍රතිසන්දි අවස්ථාවේදී? නැහැ. ඇඟ හැදිලා නැහැ. ඒක ලස්සන තර්කටයක් යනවා. එතකොට ඔවුන්ගේ උත්තරය තමයි ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී චක්කුසෝත ගාන જીවහා මේ ලොකුවට පහළ වෙනවා. ඒකේ බීජ අවස්ථාවක් පහළ වෙනවා. බීජ අවස්ථාවක් ලෙස තමයි මේ ආයතනය පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක සම්පූර්ණයෙන් තේරවාදයට වඩා වෙනස් අදහසක්. ඒ නිසා තලායතනයේ පරිපූර්ණව ප්‍රතිසන්දි අවස්ථාවේ පටන් පහළ වෙනවා කියන එක ගබ්බසෙය්‍යක සත්‍යයන්ට මේක පූර්ව ශෛලයන් දරාගෙන හිටපු අදහසක්. ඒක තේරවාදයට වෙනස්. දැන් තේරවාදයේ ඇතුළත අපිට අදහස් දෙකක් වෙනවා. ඒ අදහස් දෙකටම වඩා වෙනස්. තේරවාදයේදී එකම කර්මයකින් කියලා පිරිසක් ඉන්නවා. නමුත් නානා අවස්ථාවල කියන එක තේරවාදීන් අතර ભેදයක් නැහැ. පූර්ව ශෛලිකයන්ගේ දින්නේ නැහැ සියල්ල ප්‍රතිසන්දි අවස්ථාවේදීම පහළ වෙනවා. ඒ නිසා මේක තේරවාදයට වඩා වෙනස් අදහසක් තමයි මෙතන දැරිලා තියෙන්නේ. ඊළඟට එනේ අදහසක් තමයි පූර්ව ශෛලිකයන්ගේ තිබිච්ච තව අදහසක් රූප ජීවිතේන්ද්‍රිය කියලා එකක් නැහැ. රූප ජීවිතේන්ද්‍රිය කියලා එකක් නැහැ. ඒක තමයි 8 වෙනි වර්ගයේ 10 වෙනි කතාව ලෙස අපිට හම්බ වෙන්නේ. 8 වෙනි ගරේ රූප ජීවිතේන්ද්‍රිය කතා කියලා ඇති. හරි රූප ජීවිතේන්ද්‍රියක් නැත. මොවුන්ගේ අදහස වෙලා තියෙන්නේ නාම දැන් උදාහරණයකට නාම પરම්පරාව වේවා රූප પરම්පරාව වේවා සත්‍යයන්ගේ නාම රූප પરම්පරාවරේ දිගින් දිගට පැවැත්මට එක ජීවිතේන්ද්‍රියක් තියෙනවා. ඒ ජීවිතේන්ද්‍රිය චිත්ත විප්‍රයුක්තයි. සිතෙන් පරිබාහිරයි. සිත සමග සංප්‍රයුක්ත නැහැ. දැන් සර්වස්තිවාදී කියන නිකායට ආවම සර්වස්තිවාදීන්ගේ අභිධර්ම පිටකයක් තියෙනවා. ඒ අභිධර්ම පිටකයේහි චිත්තචෛසික ධර්ම හැඳිනකොට චිත්ත සංප්‍රයුක්ත ධර්ම සහ චිත්ත විප්‍රයුක්ත ධර්ම කියලා කොටස් තියෙනවා. චිත්ත සංප්‍රයුක්ත සහ විප්‍රයුක්ත. ඒකට වෙනම ක්‍රමයකට මේක අර්ථකථනය කරලා තියෙනවා. එතකොට මේ පූර්ව ශෛලිකයන්ගේ අදහස උනේ ජීවිතේන්ද්‍රිය සත්‍යයන් තුළ ජීවිතේන්ද්‍රිය එකයි. ඒක චිත්ත විප්‍රයුක්තයි. තේරවාදීන්ගේ අදහසක ජීවිතේන්ද්‍රිය දෙකයි. නාම ජීවිතේන්ද්‍රිය සහ රූප ජීවිතේන්ද්‍රිය. රූප ජීවිතේන්ද්‍රිය කියලා එකක් නැහැ උන්ගේ. මොකද උන්ගේ අදහස වෙන්නේ උපාදින්නක වේවා අනුපාදින්නක වේවා. දැන් තියෙනවා දේශනාවේ තියෙනවානේ ආයු තිති යාපනා යපනා කියලා මේ ජීවිතේන්ද්‍රිය හඳුන්වපු එකක් අපිට ධම්මසංගිනියදී හම්බ වෙනවා. ආයුෂය, ස්ථිතිය, යාපනය කියලා ජීවිතේන්ද්‍රිය හඳුන්වපු තැන. ඔවුන්ගේ අදහස වන්නේ මේ ආයු තිති යාපනා කියන ඒවා ඔක්කොම රූප ධර්මයන්ගේ සන්තති පැවැත්මට කියපු එකක් මිසක් වෙනම ධර්මයක් නෙවෙයි ජීවිතේන්ද්‍රිය කියලා.
මේ ධර්මවලටත් ඒ වගේ යාපනයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. රූපයටත් තියෙනවා. ඒ නිසා අමුතුවෙන් ආය මේ කර්මජ රූපයක වගේ අර ජීවිතේන්ද්‍රිය කියන එකක් පවතිනව නෙවෙයි. සත්ත්වසංතානවල විතරක් විශේෂයෙන් නාම රූප සම්තතියේ පැවැත්මට චිත්ත විප්‍රයුක්ත වෙනම ජීවිතේන්ද්‍රියක් තියෙනවා. මේ ජීවිතේන්ද්‍රිය වුන් සංග්‍රහ කරන්නේ සංස්කාරස්කන්ධය යටතේ. ඔවුන්ගේ සංස්කාරස්කන්ධය ටිකක් වෙනස්. අපේ සංස්කාරස්කන්ධය කොහොමද? වේදනා සංඥා දෙකෙන් අන්‍ය වෙත් ඉතිරි චේසික 50. ඔවුන්ගේ සංස්කාරස්කන්ධයට ඇතුළත් වෙච්ච සියල්ලනේ මම මේ කියන්නේ ඇතුළත් වෙච්ච ධර්ම ලෙස සඳහන් කරලා තියෙනවා. අටුවාවේ සඳහන් කරලා තියෙනවා. කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය, ඊට පස්සේ සම්මා කම්මන්තය, සම්මා වාචාව සහ ජීවිතේන්ද්‍රිය. කාය විඤ්ඤාතිය මේ පූර්ව ශෛලිකයන් ගැන මම කියන්නේ. කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය, සම්මා කම්මන්තය, සම්මා වාචාව සහ ජීවිතේන්ද්‍රිය. හැබැයි මේ ජීවිතේන්ද්‍රිය අපි කියන එක නෙවෙයි. චිත්ත විප්‍රයුක්ත වෙනම ධර්මයක්. එතකොට මේකේ තර්කයේ බිඳින්නට තේරවාදීන් ගේන අදහස තමයි නිරෝධ සමාපත්තියට සමවන් කෙනාට ජීවිතේන්ද්‍රිය තියනවාද කියන එක. ඒක ප්‍රසිද්ධ කතාවක් නේ දේශනාවේ. ඒකට ජීවිතේන්ද්‍රිය තියෙනවා. මොකක්ද එනං ඒ ජීවිතේන්ද්‍රිය? කවරක්ද ඒ ජීවිතේන්ද්‍රිය තියෙනවා කියන එක පිළිගන්නවා. එහෙනම් ඒක කවරද? ඒක සංස්කාරස්කන්ධ පරියාපන්නද? එතකොට කියනවා ඔව් සංස්කාරස්කන්ධ පරියාපන්නයි. එහෙමනම් සංස්කාරස්කන්ධයේ සමග හට ගන්නවන වේදනා සංඥා ආදී එතන ඒවා තියෙනවද? නිරෝධ සමාපත්තිය සිත නැහෙනි. නාම ධර්ම එකක්වත් නැහෙනි. එතන ඔවුන්ගේ අදහස තමයි, ඔවුන් එක පිළිගන්නවනේ ඔවුන්ගේ අදහස තමයි මේක සිතෙන් පරිබාහිර වෙච්ච වෙනම ධර්මයක්. වෙනම ධර්මයක්. අසඤ්ඤ සත්‍යය ගැන මේ ප්‍රශ්නය අහනවා. අසඤ්ඤ සත්‍යය ගැන ඔවුන්ගේ අදහසක් තිබිලා තියෙනවා. අසඤ්ඤ සත්‍යයේදී ප්‍රතිසන්දි අවස්ථාවේදී නාම ධර්ම ටිකක් පහළ වෙනවා. ප්‍රතිසන්දි අවස්ථාවේ සිතක් ඉපදලා නිරුද්ධ වෙනවා. ඒකම ජීවිතේන්ද්‍රිය හට ගන්නවා චිත්ත විප්‍රයුක්තව. හැබැයි ජීවිතේන්ද්‍රිය බින්දෙන්නේ නැහැ. ජීවිතේන්ද්‍රිය මුළු භවයේ පුරාවටම තියෙනවා. ආපෝ චුති අවස්ථාවේදී සිතක් ඉපදලා නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යය උන්ගේ හැටියට අසඤ්ඤ සත්‍යය ගත්තොත් ප්‍රතිසන්දි අවස්ථාවේ සිතක් ඉපදලා නිරුද්ධ වෙනවා. චුති අවස්ථාවේදී සිතක් ඉපදලා නිරුද්ධ වෙනවා. පැවැත්මේදී සිතක් නැහැ. හැබැයි ජීවිතේන්ද්‍රිය කියන එක ප්‍රතිසන්දිය හටගෙන චුතිය දක්වා පැවැතෙන නිරුද්ධ වෙනවා. මෙතන අසඤ්ඤ සත්‍යය උන් අර්ථකථනය කරපු හැටි. අසඤ්ඤ සත්‍යය උන් අර්ථකථනය කරපු හැටි. තේරවාදීන්ගේ තර්කය දැන් අපේ ගොඩක් අයට මේ අදහස් තියෙනවනේ. දැන් අහනවා සිතක් නැත්තම් කොහොමද ඒක? දැන් අපි අතරත් තියෙන ප්‍රශ්නේ. අසඤ්ඤ සත්‍යයේ සිතක් නැතු නාම රූප දෙක නැතුව රූපේ විතර පවතින්නේ කෙසේද? මේ පූර්ව ශෛලයන්ගේ විසඳීම ඇවිල්ලා තියෙන හැටි. ප්‍රතිසන්දියේදී අසං සත්වයේදී පරිපූර්ණ සිතක් තියෙනවා කොහොත් එහෙම ඒක මුල් බුදු සමය මුල් ඒ කියන්නේ ඒ කාලේ අතීතේ මම අදහස් කරන්නේ මුල් විශ්ගෙන මේ අතීතේ හිටපු විස්තවිරියෝ හැමෝම දන්නවා අසඤ්ඤ සත්වයේ සිතක් තියෙන්න බෑ. ඒක මූලික දේශනාවක්. ඒක තිබී නොයුතුයි. තිබිලා නැහැ කියන එක උන්ගේ මේ පිරිස අදහන්න. හැබැයි උන් කියනවා ප්‍රතිසන්දියේ චුතිය තිබිලා තියෙනවා සිත් දෙක. තේරවාදීන්ගේ තර්කය තමයි බැරි වෙලා හරිය ප්‍රතිසන්දිය හෝ චුතිය හෝ තිබුණත් මේ භවයේ පංචවෝකාර භවයක් විය යුතුයි. ස්කන්ධ පහම හටගෙන තියෙනවා මේ භවයේ. නමුත් මේක ඒකවෝකාර භවයක්. ඒ නිසා තේරවාදීන් පිළිගන්නේ නැහැ ඒ අදහස. තේරවාදීන්ගේ හැටියට රූපය පමණක් පවතිනවා පරම්පරාව වශයෙන්. ඒ නිසා මේ දැන් බලන්න සම්පූර්ණයෙන් වෙනස් අදහස් තමයි මේ ස්කූල්ස් වල තියෙන. හැබැයි මේකේ මූලයක් පේනවා නේද? අසඤ්ඤ සත්‍ය කියන අදහස, ස්කන්ධ කියන අදහස, චිත්ත චෛතසික කියන අදහස, ජීවිතේන්ද්‍රිය කියන අදහස. මේවා සියල්ල පොදු බවක් තියෙනවා. ඒ නිසා මේ සියල්ලම එකම මූලයක් තියෙන, එකම දේශනාවක්, එකම ප්‍රභවයක්. කවුද? බුදුරජාණන් වහන්සේගේ සංඝ පරපුර. නැත්නම් බුදුරජාණන් වහන්සේ ප්‍රභව කරගෙන. නමුත් අර්ථකථන කාලයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ඒක අර්ථකථනය කරපු ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා රූප ජීවිතේන්ද්‍රිය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස රූප ජීවිතේන්ද්‍රිය නැහැ කියන එක තමයි මොවුන්ගේ අදහස. තේරවාදීන් එක හෙලා ප්‍රතික්ෂේප කරනවා. තේරවාදීන්ගේ හැටියට ජීවිතේන්ද්‍රිය වර්ග දෙකක් තියෙනවා. මේ තමයි పూర్ව ශෛලයන්ගෙන් අපිට හම්බ වෙන අදහස. අපි කරුණු පහක් කතා කරා. ශුක්‍රමෝචනයේ රහතන් වහන්සේලා සම්බන්ධයෙන්, සමාපත්තිය තුළදී වාග් ભેදය, සමාපත්තිය තුළදී ශබ්දය ඇසීම, ගබ්බසේක සත්වයන්ගේ ප්‍රතිසන්දි අවස්ථාවේදී සියලු ආයතන පහළ වීම, රූප ජීවිතේන්ද්‍රියක් නැහැ කියන අදහස් ටික. මේවා තේරවාදයට වෙනස් වෙච්ච අදහස් ටික. ඊළඟට ඒක හැබැයි මතක් කරනවා රහතුන්ගේ ශුක්‍රමෝචනය කියන එකේදී උන් අදහස් කරන්නේ රහතන් වහන්සේට මිදෙනවා කියන එකට වඩා මාරකා, ඒ කියන්නේ වෙනම දෙවිවරු ඇවිල්ලා
ඒ දේ ඒ මිදීමක් කියලා වගේ අදහසක් තමයි උන්ලඟ තියලා තියෙන. ඒක හරියටම මොන අදහසක හිටියද කියන එක අපිට හිතා ගන්නට මට පෞද්ගලිකව අමාරුයි. ඊට පස්සේ එනවා අපිට විශේෂ එකක් රාජගිරික සහ සිද්ධාර්ථිකයන්. සහ සිද්ධාර්ථික කියන නිකායවල තිබිච්ච අදහස් ටික ගත්තම ඒකේ එකක් තමයි සංග්‍රහිත බව, සංප්‍රයුක්ත බව ආදී නැහැ කියනවා. මම ඒකේ දෙන්නම් මේ පොණ කතා ටික 7:1 7:2 7:3 කවුරු අධ්‍යයනය කරනකොට පහසු වෙයි. 7:4 7 වෙනි වර්ගයේ 5 වෙනි කතාව, 7 වෙනි වර්ගයේ 6 වෙනි කතාව. මේ සියල්ලම සිද්ධාර්ථික රාජගිරිකයන්ට අයිති කතා. ඊට පස්සේ 17:2 ඊළඟට අපිට හමුනවා 13:1 මේ ටික අපිට සාමාන්‍යයෙන් තවත් තියෙන්න පුළුවන්. ඒක මොකද 200 ගානක් තියෙන කතා වස්තු. මේ ඔවුන් සම්බන්ධයෙන් අපිට හම්බ වෙන තොරතුරු කීපයක්. ඒකෙන් අපි එකක් විතරක් අපි සාමාන්‍යයෙන් ගමු. දානං චේතසික. එකක් තමයි චෛතසික නැහැ කියලා කියනවා. චෛතසික නැහැ කියන එක ඔවුන්ගේ අදහසක්. චෛතසික කියන එක එහෙම එකක් යොදන්න සුදුසු නැහැ. ඔවුන්ගේ තර්කය වෙන්නේ දැන් සිත නිසා සංප්‍රයුක්ත වෙච්ච ධර්ම වලට චෛතසික කියනවා නම් ඒව ස්පර්ශයක සංප්‍රයුක්තයි නොහෙලා කියන හැටියට. එහෙනම් ඒක පස්සික කියන්න බැරිද? වේදනික කියන්න බැරිද? සිත සමග මිශ්‍ර නිසානේ චේතසික. චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකාමසා. සිත සමග චේත කියන්නේ සිතට. සිත සමග මිශ්‍ර නිසා සංප්‍රයුක්ත නිසා චේතසික යෙදෙන නිසා චේතසික. නිසා ස්පර්ශය සමගත් යෙදෙනවා නේද? පස්සික කියන්න බැරිද? වේදනික කියන්න බැරිද කියලා ප්‍රශ්නය අහනවා. කතාවස් වෙන පුළුවන්. අපිට ඕන සියලු නාම ධර්ම වලට පස්සික කියන්න පුළුවන්. ස්පර්ශය සමග යෙදෙන නේද? වේදනික කියන්නට පුළුවන්. අපිට කියන්න පුළුවන් උදාහරණයකට ස්පර්ශ සංප්‍රයුක්ත සිත කියලා කියත හැකි අපිට. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් සිත පූර්වාංගම නිසා සිත ප්‍රධාන කරගෙන චේතසික හැඳින්වනවා. ඒ ධර්ම ටික චේතසික කියලා හැඳින්වනවා. ඔවුන්ගේ අදහස එහෙම එකක් ඒ නිසා චේතසික එකක් නැහැ කියලා. තව එකක් තමයි දානං චේතසිකං කියලා කතා වෙන මේ 7:4 7 වෙනි වර්ගයේහි 4 වෙනි කතාව තමයි දානය චේතසිකයක්. මේක ඉතා වැදගත්. මේ දානයේ චේතසිකයක් කියන කතාව. දැන් අපි දන්නවා දානය කියලා කිව්වම දානයේ මහත්ඵලයි, දානයේ කුසලයක් කියලා කියනවා. දානයේ කුසලයක් නම් කුසලයේ මොකක් වෙන්න ඕනේද? රූපයක්ද නාමයක්ද? කුසලයේ නාමයක්. දානය මහත්ඵලයි, මහානිසංසයි කියන්නේ දානමය චේතනාවටනේ. නිසා දානයේ චේතසිකයක් කතාව හරි. දානයේ චේතසිකයක්. නමුත් ඔවුන් කියන්නේ දානයේ චේතසිකයක් පමණයි. තේරවාදීන්ගේ අදහස නෑ. දානයේ තෙවදෑරුම්. දානයේ අර්ථ තුනක් තියෙනවා. අපි එක වෙලාවක දාන චේතනාවට දානය කියලා කියන පළවෙනි එක. දාන චේතනාව. මේ තේරවාදීන්ගේ අදහස. දාන චේතනාව දානයයි. ඊළඟට විරති දානයයි, විරතිය දානයයි. විරති දානය වෙන්නේ මොන අර්ථයෙන්ද? අපි දන්නවා අභය දානය කියලා එකක් තියෙනවානේ. අභය දානය සතුන්ට අභය දීම. විශේෂයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඒ වගේම සතුන් බේර ගැනීම වශයෙන් අපි අභය දානය දෙනවා. විශේෂයෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකීම වශයෙන්. එතකොට ප්‍රාණඝාතයෙන් වළකිනකොට සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන විරති දෙක තමයි පහළ වෙන්නේ. රැකියාව සඳහා ප්‍රාණඝාතයෙන් වළකිනවන සම්මා ආජීවය, අනිත් අවස්ථාවේදී වළකිනවන සම්මා කම්මන්තය. මේක විරති. ඊට පස්සේ අපි දානය කියලා කියනවා දෙය ධර්මයට. දෙන දෙයට, දෙන වස්තුවට දානය කියලා කියනවා. ඒ කියන්නේ අපි කියන්නේ දානේ වැළඳුවද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. දානේ වැළඳුවා කියන එකෙන් චෛතසිකේ නැත්තොත් එහෙම තමන්ගේ හිත වැළඳුවද කියලා. නෑ එහෙම නෑ. ඈ අපි යන්නේ දානේ වැළඳුවද කියලා. දානේ කියන්නේ දීපු දේ. ආහාරය. පේන්නේ නැහැ මම හිත තරියක් මම ගන්න. හරිනේ? දාන වස්තුව කියන්නේ ඒතකොට දානය කියලා කියන්නේ දීපු දෙයට, දෙය ධර්මය. දිය යුතු දේ. නේද? දාන ඉදුල් කරන්න එපා කියලා කියනවා. එතකොට මේ අදහස් කරන්නේ මොකක්ද? දෙන වස්තු. තේරවාදී හැටියට මේ තුනටම දානය කියලා කියනවා. තුනටම දානය කියනවා. දාන චේතනාවට දානය වෙන්නේ මොකද්ද? දෙය ධම්මං දදාතිති දානං. දෙන නිසා චේතනාව. දෙය ධර්මයේ දෙන නිසා දෙය ධම්මං දදාතිති දානං. දෙය ධම්මං දීයති ඒතායාති දානං.
ඒ කර්ණ කොටගෙන පුද්ගලයෙක් දෙය ධර්ම දෙනවා. පුද්ගලයා හෝ නාම රූප පරම්පරාව. එනිසා දානය කියලා කියනවා. විරති වලට අබේධානයට දානය කියන්නේ විරති වලට දානය කියන්නේ කොහොමද? දා ධාතුවේ තියෙනවා තව අර්ථයක්. ලුණාති අර්ථය තියෙනවා නේද? කපනවා කියන අර්ථය. දා කියන දැන් උදාහරණයට දදාති කියන එක හැදෙන්නේ ව්‍යාකරණානුකූල ජ්‍යොත්‍ය ආදී ගණයේ දා ධාතුවේ. දායති කියලා හැදෙනවා අපි දිවාදී ගණිකව දා ධාතුවේ. දායති. එතකොට ඒකෙන් දාන කියලා හැදෙනවා. කපන නිසා මොකද්ද කපන්නේ? මොකද්ද විනාශ කරන්නේ? අනුන්ට හිංසා කරන, අනුන් ඝාතනය කරන දුස්සීල චේතනාව නසන නිසා විරති ධර්මියෝ විරති චෛතසික. සම්මා කම්මන්තේ සම්මා ආජීවයට දානය කියලා කියනවා. අබේධාන ශීර්ෂය. ඒක අර දදාති කියලා නෙවෙයි දායති. දිවාදී ගණිකයි ඒක. ව්‍යාකරණ දන්න අයට. ඊට පස්සේ දෙන වස්තුවට දීයතිටි දානං දෙනු ලබන දේ දානය කියලා කියනවා. දෙනු ලබන දෙයට දානය කියලා කියනවා. දැන් බලන්න දානේ යනු චෛතසිකයක්මයි කියලා කතා කරා කවුද? పూర్ව ශෛලියෝ. නෑ සමාන රාජකිරිකයෝ, සිද්ධාර්ථිකයෝ. ඒක කතා කරා චෛතසිකය ලෙස. තේරවාදීන් කියන්නේ මේක තුනම තියෙනවා. මේක වැරදි නෙමෙයි. මේකත් හරි. නමුත් පමණයි කියලා කිව්වොත් ඒ ප්‍රකාශනයේ චර සාර්ථක නෑ. ඒ ප්‍රකාශනයේ කිව්ව දැන් මේකේ තේරෙනවා ඇති අපි යම් සම්ප්‍රදායක් ඉගෙන ගන්නවා නම් ඒ සම්ප්‍රදාය සම්බන්ධයෙන් හරි අවබෝධයකට එන්න නම් විශේෂයෙන් තේරවාද සම්ප්‍රදාය වගේ එකක් හාත්පසින් ඉගෙන ගත යුතුයි. එහෙම නැත්නම් අපිට ඉගෙන ගත්තේ නැතුව පිළිපදින්නට පුළුවන් තරමක් ඉගෙන. නමුත් අපි ඒක සම්බන්ධයෙන් විවරණ දෙන්නට සුදුසු නෑ. ඒක සම්බන්ධයෙන් විවරණ දෙන්නට අපි සුදුසු නෑ. දානය කියන්නේ අතහැරීමමයි මේකක්වත් නෙවෙයි කියලා සමහරව කියනවා නෑ මේක කතා වෙලා තියෙනවා. දැන් මේක හැටියට දානය කියන්නේ අතහැරීමයි. චේතනාව. නමුත් තේරවාදීන් තුන්වෙනි සංගායනාවේදී කතා කරනවා. ඊට කලින් කතාවස්සේදී කතා කරනවා නෑ ඒකත් ධානය තමයි. නමුත් මේ තුනටම අපි දානය කියලා කියනවා. මේ තුනටම අපි දානය කියලා කියනවා. ඒ නිසා අපි තේරවාදයේ පිළිබඳව නිර්වචන දෙනකොට බොහොම පරිස්සම් වෙන්නට ඕනේ. සමහරවිට අපිට තේරෙන නිසා අපි කියනවා මෙහෙම තමයි මම නම් හිතන්නේ. රහත් වීම කියන්නේ උදාහරණයකට එක තැනක එනවා එක නිකායක් කියනවා කෙලෙස්යන්ගේ නැති බවම තමයි සාමාන්‍ය ඵලය. ඵලසිත කියලා එකක් නැහැ. ලෝකෝත්තර ධර්මවල විපාකයක් නැහැ. ලෝකෝත්තර ධර්මවල කෘත්‍ය කෙලෙස් නැසීම විතරයි කියලා සාකච්ඡා අන්ධකව අදහස් කරනවා. දැන් මෙහෙම අදහස් තියෙනවනේ සමහරවිට අපිත් නේ. සමහරට තියෙනවා අපි මම නම් හිතන්නේ රහත් බව කියන්නේ නිවන කියන්නේ මෙහෙමයි ආදී ලෙස ප්‍රකාශන කරනවා වැඩි හිතන්නේ බලන්නේ නැතුව අපි දන්න ඉතා සුළු ධර්ම කොටසෙන් නිර්වචන දෙනවා අපි. දැන් මේ බලන්න මේ හරි නිර්වචනයක් මේක. නමුත් මේක ඩිබේට් වෙලා තියෙන්නේ මොකද දාන යනු චෛතසිකයක් පමණයි කියලා තර්ක කරලා. කරාම තේරවාදීන් කිව්වා මොග්ගලී පුත් විශ්වාසික නෑ වැරදි. එහෙම කියන්න සුසු නෑ. අපේ දානේ අර්ථ කීපයක් තියෙනවා. ඒ නිසා මේ හරි දෙයක් වුණත් ප්‍රකාශ කරනකොට ඒ පමණයි ඊට වඩා වෙනස් දෙයක් නැහැ ආදී ලෙස ප්‍රකාශ කිරීමේ බැරෑරුම්කම මේකෙන් අපිට පේනවා. මේ කරුණ මෙසේ තියේදී මම යනවා ඊළඟට අන්ධක කියන පිරිස පොදුවේ අන්ධකයන් සම්බන්ධයෙන් සමහර කතා වස්තු වෙන කරුණු ටිකක් සාකච්ඡා කරන්න. තේරවාදීන් හා අන්ධකයන් අතර තිබිච්ච වෙනස්කම් කිහිපයක්. එකක් තමයි තථාගතයන් වහන්සේගේ ශබ්දය ලෝකුත්තරයි. තථාගතයන්ගේ ශබ්දය ලෝකුත්තරයි. ඒක දෙවෙනි වර්ගයේහි 10 වෙනි කතාව ලෙස හම්බ වෙන්නේ. එතකොට මේකට තේරවාදීන් ගෙනාවු ප්‍රතිවිරුද්ධ තර්කය මොකද්ද? දැන් අපි කිව්වා නේද අර බහුශ්‍රුතිකයෝ නේද ප්‍රඥප්තිවාදීන් අතර දේශනාවේ සමහරු ලෝකෝත්තරයි කියලා කිව්වා සමහරු කෙනෙක් ප්‍රඥප්තියක් මාදී ලෙසට. ඒවල ටිකක් සම්බන්ධ ලෙසයි මේ පේන්නේ. මේ ශබ්දය ගැන දේශනාවනේ ශබ්දය ගැන කියලා තියෙන්නේ. ශබ්දය ලෝකෝත්තරයි. ඒක තේරවාදීන්ගේ අදහස බුදුරජාණන් වහන්සේගේ ශබ්දයට කිපෙන්නේ නැද්ද කට්ටිය? කිපෙනවා. එහෙනම් ඒක දෝෂණීයයිනේ දුස්සණීයයිනේ. ඇලෙන්නේ නැද්ද? සමහරු ඇලෙනවා ඒ ශබ්දයට. රජනීයයිනේ. ලෝකෝත්තර ධර්ම ද්වේෂයට අරමුණු වෙනවද? ද්වේෂයට දුස්සනීයද? සාසවද කියලා තමයි තර්කය ගන්නේ.
ඒ නිසා තේරවාදීන්ගේ හැටියට ඒක වැරදි. ඒක වෙනස්. තේරවාදී හැටියට ඒක වෙනස්. හැබැයි මතක තියාගන්න. මේ අන්දක අටුවා අන්දක දර්ශනය වුණත් එකිනෙකට සම්බන්ධයි. දැන් ඔය කරන් යනකොට තේරෙයි එකිනෙකට මේ දේශනාවල සම්බන්ධයක් තියෙනවා. ඔවුන් ඊළඟට මතයක් එනවා සංයෝජනං අමතාරම්මනං. ඔන්න බලන්න. සංයෝජනං අමතාරම්මනං. සංයෝජනං අමතාරම්මනං කියන අමත කියන්නේ මොකක්ද? නිර්වාණයනේ. සංයෝජන වලට අමතේ නිර්වාණය අරමුණු කළ හැකි. මේක හම් වෙන්නේ අපිට 9 වෙනි වර්ගයේ දෙවෙනි කතාව. දැන් බලන්න මේ දෙකේ සම්බන්ධය. දැන් තේරවාදීන් මේ තර්කයේ බින්දේ කොහොමද? බුදුරජාණන් එක තර්කයක් බින්දින්නට ගෙනාවු එක තර්කයක් තමයි. තර්ක කීපයක් තියෙනවා. එක තර්කයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශබ්දයට කට්ටිය ඇලෙන්නේ නැද්ද? ඇලෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශබ්දයක කිපෙන්නේ නැද්ද? අන්නේ තීර්ථකයෝ කිපෙනවා. එහෙමනම් ලෝකෝත්තර ධර්මයකට ලෝකෝත්තර ධර්මයක් සම්බන්ධයෙන් මේ වගේ ඇලීම් ගැටීම් හටගන්න පුළුවන්ද? තේරවාදීන් හැටියට බෑ. ඒ නිසා ශබ්දය තථාගතයන්ගේ ශබ්දය ලෝකෝත්තර විය නොහැකි යෝන්ගේ අදහස. නමුත් ඔවුන් වෙන තැනක දක්වනවා සංයෝජනයන්ට නිවන අරමුණු කළ හැකි. මොකද්ද සූත්‍රය? මූලපරියාය සූත්‍රය. පටවින් පටවිතෝ සංජානාති. පටවිතෝ පටවිය ලෙස දැනගෙන පටවින් මඤ්ඤති කියලා දේශනා වෙනවා. ඒ වගේම නිබ්බානං මඤ්ඤති. නිර්වාණය කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි මාන උපදවා ගන්නවා. දේශනාවක් තියෙනවා. තේරවාදීන් අර්ථකථනය කරන්නේ කොහොමද? මේ නිර්වාණය යනු දිට්ඨ ධම්ම වේදනීය නිර්වාණ ලෙස සලකපු මිත්‍යා දෘෂ්ටික නිර්වාණ ටික. ඒ කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේදී අපිට හම් වෙනවා දිට්ඨ ධම්ම නිර්වාණ වාද පහක්. එකක් තමයි සැබෑ නිර්වාණය යනු මේ හොඳට පංචකාමයේ භුක්ති විඳින්මින් සැපට හොඳට ඉන්න එක. හරිනේ? ඒ සන්තුෂ්ත කරගෙන ඉන්න එක. හොඳට විනෝද වෙලා එන්ජොයි කරන එක. තව කට්ටියකට ප්‍රථම ධානයේ තමයි නිවන. සමහරකට ဒုတိ ය ධානයේ තමයි නිවන. තෘතිය ධානයේ තමයි නිවන කියලා. මේ වගේ චතුර්ථ ධානයේ දක්වාම 4යි පංචකාමයෙන් සන්තුෂ්ත වීම වශයෙන් 1යි 5යි. මේ තමයි පංචවිධ දිට්ඨ ධම්ම නිර්වාණ වාදය. ඒක අරූප ධානය තුළ 4 වෙනි ධානය ඇතුළේ. එතකොට තේරවාදීන්ගේ හැටියට මූලපරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිබ්බාණං කියලා අදහස් කරේ මේක. එහෙම නැතුව අපි කියන මහා නිර්වාණ ධාතුව නෙවෙයි. එතකොට දැන් බලන්න ඕන් කියනවා නිර්වාණ ධාතුව සංයෝජන අරමුණු විය හැකි. තථාගතයන් වහන්සේගේ ශබ්දය ලෝකුත්තරයි. හරිනේ? දැන් නිර්වාණයේ සංයෝජනයට අරමුණු වෙන්න පුළුවන් ලෝකෝත්තර ශබ්දයක් තිබුණා නම් ඔවුන්ගේ හැටියට. ඒකට කෙලෙස් අරමුණු වෙනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයිනේ. නේද? එහෙනම් ඔවුන්ගේ වාදයේ හැටියට මේ දෙක එකිනෙකට ගැලපෙනවා. නමුත් තේරවාදීන්ට නෑ. තේරවාදයේ වෙනම පදනමක් තියෙන්නේ. මේ සමහර ඩිබේට් වල විසඳුම් නෑ. කතාවස්තුවේ තියෙන ඩිබේට් එකේ කවුරුත් දින්නවත් කවුරුත් පෙරදුනවත් කියලා හොයන්නවත් බෑ. සමහර කතා තියෙනවා ඒ කට්ටියගේ වාදයෙන් අවසන් කරන්නේ. අටුවාවේ කියනවා ඒ කට්ටියගේ වාදයෙන් කියුණාට මේක වැරදි ලෙස සලකන්න. අටුවාවෙන් තමයි තේරුම් ගන්නේ මොකද්ද උනේ සිද්ධිය කියලා. හැම එකකම ඉතින් තේරවාදයේ හරි කියන තැන තමයි වචනය කරන අටුවාවෙන්. නමුත් ඒ ඩිබේට් එක කියවලා හොයන්න බෑ කවුද දින්නේ කවුද පෙරදුනේ කියලා. ඒ ඩිබේට් කරන ක්‍රමයක් ඒක. අදටත් ඒක තියෙනවා ඒ ටිබෙට් රටේ නැත්නම් භූතාන් වල එහෙම ඒ භාෂාවල් වල උගන ගන්නකොට ඒ ස්වාමීන් වහන්සේලාට තියෙනවා ඒ වාද කරන්න. ඒ කට්ටිය මොකද කරන්න ඕනි? තාම වැදගත් ඒක. ඒ කට්ටිය ඉගෙන ගන්න ඕනේ අන්‍ය වාද මාධ්‍යමික දර්ශනය, යෝගාචාර දර්ශනය ආදී ඉගෙන ගන්න. සර්වස්තිවාද එහෙම. ඒක තමයි පිළිගන්නවද නැද්ද කියන එක අදාළ නැහැ. ඉගෙන ගන්නට ඕනේ. ඉගෙනගෙන ඔහු අනිත් අය එක්ක වාද කරන්නට ඕනේ. තමන් පිළිගන්නේ නැහැ දර්ශනේ. නමුත් තමන් වාද කළ යුතු. වාද කරනවා කියලා කියන්නේ අනිත් අය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නට ඕනේ. ඒ වාදයේ මත පදනම් වෙලා. හැබැයි ඒකෙදි ප්‍රශ්න අහනවා උත්තර දෙන්න තියෙන එහෙම ආමන්තා නැහෙවම් වත්තබ්බේ වගේ වචන කිහිපයයි උත්තර දෙන්න. අපිට වගේ මේ විස්තර කරන්න කතා බහ කරන්න යන්න බෑ. ඕද නැද්ද පුළුවන්ද හරිද වැරදිද කියලා වචන ලිස්ට් එකක් තියෙනවා. ඒ වචන ලිස්ට් එකෙන් උත්තර දෙන්නට ඕනේ. අනිත් කටට ඕන විදිහට ප්‍රශ්න අහතැකි. ඒ ප්‍රශ්න අහනකොටත් මෙහෙම කරලා අහන්නේ ප්‍රශ්න. ඒ තියෙනවා ගෙස්චර් එකක්. මෙහෙම කරලා ගහනවා. ඒ ගහලා තමයි අතින් ඒ ප්‍රශ්නේ අහන්නේ. තාමත් ඒවා තියෙනවා. ඒ කට්ටිය විශේෂයෙන් කරන්නේ සමහරලාට ඉතින් කේන්තිත් යනවලු. ස්වාමීන් වහන්සේ බිම ඉඳ ගන්න ඕනේ ප්‍රශ්න උත්තර දෙන්නගෙන. අනිත් අය වට කරගෙන හිටගෙන ඉන්නේ. ඉතින් අර කන්න බලන් ඉන්නවා වගේ සිද්ධියක්. එතකොට ඔක්කොම ප්‍රශ්න අහන්නට ඕනේ උන්වහන්සේ ඉවසීමෙන් නොකිපී සාර්ථකව උත්තර දෙන්නට ඕනේ. ඒ දර්ශනය මත පදනම් වෙලා තමන් නොයිගත. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ ඒ දර්ශනය හරියට තේරුම් ගත්තද ඒක ප්‍රතික්ෂේප කරන්න හරි. අපි යමක් ප්‍රතික්ෂේප කරන්න ගල ඒක ඉගෙනගෙන තියෙන්න බෑ.
අපි කියනවා ථේරවාදය හරි කියලා. ඒ විශ්වාසය මත. අනිත්‍ය වැරදි. විශ්වාසය. හොඳ විශ්වාසයක් නේ. අනිත් එක වැරදි කියන අනිත් එක ඉගෙනගෙන නැහැ නේ. ඔවුන්ගේ අදහස් තමයි ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න නම් ඒක හරියට තේරුම් ගන්න. මොකක්ද ඒ කියලා තියෙන එක තේරුම් ගන්න. ඒකේ දන වාදෙට තමන් එක රිප්‍රසන්ට් කරන්නට ඕනේ. පිළිගන්නේ නැහැ තමන්. නමුත් තමන්ට පුළුවන් වෙන්න ඕනේ ඒක ඉගෙනගෙන හරියට ඉදිරිපත් කරන්න. හරිය කියන්නේ තමයි ඒක හරියට තේරුම් ගත්තා. ඊට පස්සේ තමන්ට තේරෙනවා ඒකේ තියෙන අඩුපාඩු. හැඟීම් වලට යන්න බෑ. ඒක තමයි ඥානවන්තයෙක්ගේ ක්‍රමය. හැඟීම් නැතුව ඔහු ඉගෙනගෙන ඒ කතාව කියනවා, උත්තර දෙනවා. ඒ දර්ශනීය හැටියට මෙහෙමයි උත්තර දෙන්න තියෙන්නේ. දැන් මේකේ හැටියට බලන්න. සංයෝජනේ අමතාරම්මනයි කියලා මූල ධර්මයක් ආවනම් නිර්වාණය අරමුණු කරන්න පුළුවන් සංයෝජන වලට බුදුන්ගේ ශබ්දය ලෝකෝත්තර නම් ලෝකෝත්තර නැහැ තරවාද හැටියට. නම් ඔවුන්ගේ හැටියට. ඒ කෙලෙස් වලට අරමුණු කරන එක ප්‍රශ්නයක් වෙන්න බෑනේ උන්ට. නේද? නිවන අරමුණු කර හැකි නම් කෙලෙස් වලට ඔවුන්ගේ හැටියට ලෝකෝත්තර ශබ්දයක් තියෙනවා ඒකත් අරමුණු කරන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ වාදයේ හැටියට ඒක එකිනෙකට ගැළපි යනවා. සමහර තැන්වල. ථේරවාද කෝණේ නම් බැලුවම ඒකේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඊළඟ එන එකක් තමයි තව කතාවක්. ඒක මේකේ තව එකක් කියනවා සමහර ආචාර්යවරුන්ගේ කියනවා මෙහෙමයි හැබැයි. බුදුරජාන් වහන්සේ ලෞකික දේවල් ගැන කියනකොට ශබ්දේ ලෞකිකයි. ලෝකෝත්තර දේවල් ගැන කියනකොට ශබ්දේ ලෝකෝත්තරයි කියලා ආචාර්යවරු කොටසක් ඉන්නවා ඒකට. ඒ වගේ එකේ බෙදීමක් එනවා. ඊළඟට එකක් තමයි මම පොඩි වෙලාවක් ගන්නවා. පෘථිවිය කර්ම විපාකයක්. පෘථිවිය කර්ම විපාකයක් කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒක හැටියට ඉර හඳ තරු ඉර හඳ වගේ දේවල් සමුද්‍ර වගේ අපේ සාධාරණ කර්ම විපාක. අපේ කර්ම නිසා හටගත්ත දේවල්. සහ එහෙම නැත්නම් අපේ කර්ම නිසා හටගෙන හැමෝටම පොදුයි පරිභෝග කරන්නට පුළුවන්. නැත්නම් මිනිස්සුන්ගේ පොදුවේ කර්ම නිසා හටගත්ත දේවල් කියලා අදහස තිබිලා දෙනවා. ඒක ථේරවාදීන් බිඳින්නට කියන අදහස තමයි. ඔවුන්ගේ අදහස දලා තියෙන එකට හේතුව තමයි කියලා තියෙනවා දේශනාවල සමහර කර්ම තියෙනවා පෘථිවියේ ඊශ්වර භව ලැබෙන කර්ම. ඒක රජ වෙන්න පුළුවන් කර්ම තියෙනවා. මේ කර්මය නිසා රජ වෙනවා. චක්‍රවර්ති රජ වෙනවා. ඒතර උන් ඒක අදහස් කරනවා දැන් මේ කර්මය නිසා චක්‍රවර්ති රජ වෙනකොට කර්මයේ ප්‍රතිඵල ලෙස අපිට එනවා කර්මය නිසා පටිලාභ ජනක කියලා කොටස් දෙකක් තියෙනවා. කර්මය නිසා පටිලාභ ජනක කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් රජ වෙනකොට පොළවේ ආධිපත්‍යයට මේ පොළව හැතුනේ තමන්ගේ කර්මය නිසා නෙමෙයි. පොළවේ අධිපති බව තමන්ට මත පොළව තමන්ට අයිති වුණා රජෙක් ලෙස. නමුත් ඒක කර්මය තමන්ගේ කර්මය නිසා නිපන් දෙයක් නෙවෙයි. තමන්ගේ කර්මය නිසා නිපන් දෙයක් නෙවෙයි. දැන් ඕක තවත් සියුම් තැනක ඉන්නේ අපේ ප්‍රශ්නේ ඉන්නේ. ථේරවාදීන් ඇතුලේ ප්‍රශ්නේ ඉන්නේ. දැන් අපි ලස්සන රූපයක් දැක්කොත් ඒක කර්ම විපාකයක්ද? අපි චක්කු විඥානයේ කර්ම විපාකයක්. ඒතර ප්‍රශ්නයක් නෑ මේ රූපේ ලස්සන උනේ කර්මයක් නිසාද? ඒක වෙන්න බැහැ නේද? කියන්නස් කියලා අපේ තර්කයක් තියෙනවා. ඕන් කියනවා නෑ. මේ ලෝකය පෘථිවිය යනෝ සත්‍යංගේ කර්මයන් නිසා නිපදිච්ච දෙයක්. පෘථිවිතලය. ඉරහඳ තාරකාදිය. එතකොට ථේරවාදීන් එක කියන්නේ නැහැ. මෙතන වෙලා තියෙන්නේ කර්මයෙන් ඒවා ජනනය කරේ නැහැ හිමි වුණා. ජනනය කරේ නැහැ හිමි වුණා. ඕක අපි දන්නවා කර්මයෙන් ජනක කෘත්‍ය උපස්තම්භක කෘත්‍ය වගේ වලදී අපි මේ පටිලාභ කියලා කියන්නේ ඒවා ලැබෙන බව නැතු ඒවා උපදවන බව නෙවෙයි. උන කර්මය නිසා අපිට ධනෙ ලැබෙනවා කියලා හිතන්නකෝ. වස්තුව හිමි වෙනවා මේ වස්තුව ඍතු රූප ටික නේ කර්මයෙන් උපන්න ටික නෙවෙයි. නේද? ඒවා ලැබුණා අපිට. ලැබෙන්නට කර්මයෙන් සකස් වුණා මිසක් ඒවා ඉපදුනේ කර්මය නිසා නෙවෙයි. ඊළඟට එන එකක් තමයි තව විශේෂයක් වෙනවා රූපී බ්‍රහ්මයන්ට සියලු ආයතන ඇත. රූපී බ්‍රහ්මයන්ට සියලු ආයතන ඇත. ථේරවාදී හැටියට උන්ට ආයතන කීයද? 3යි. ඒ කියන්නේ සලායතන වලින් සලායතන වලින්. මොකද චක්කු, සෝත, මන. ගාන, ජීවහා, කාය ආයතන නැහැ උන්ට. හැබැයි මේ අන්ධක පිරිස අදහස් කරා නැහැ උන්ට 6ම තියෙන්නට ඕනේ. ඒකට ගෙනාපු සූත්‍ර පාඨය තමයි රූපී මනෝමයෝ සබ්බංග පච්චංගී අභි අහීන ඉන්ද්‍රියෝ. මේ බ්‍රහ්මයන් හඳුන්වන බුදුරජාණන් වහන්සේ රූපී මනෝමයෝ
සබ්බංග පච්චංගී අහීන ඉන්ද්‍රියෝ. අහීන ඉන්ද්‍රිය කියන්නේ කිසි අඩුවක් නැහැ. මනෝමය කයක් තියෙන සබ්බංග පච්ච සියලු අංගපසංග සහිත ඉන්ද්‍රිය විකලත්වයක් නැති සත්ත්ව කොටාසයක්. දැන් බලන්න. මේ පාඩේදී උන්ට අදහස ආවා. දැන් මේකේ පැහැදිලි අහීන ඉන්ද්‍රියෝ. අඩුපාඩුවක් නැහැ ඉන්ද්‍රිය විකලත්වයක් නැහැ. සබ්බංග පච්චංගී සියලු අංගපසංග සම්පූර්ණයි. එහෙනම් ආයතන 6ම තියෙන්නට ඕනේ. සූත්‍ර පාඨය පදනම් කරන් ආපු අදහස. තේරවාදී කො නෑ. ඔවුන්ට තියෙනවා ගාන නිමිත්ත, ජීවහා නිමිත්ත, කාය නිමිත්ත. ගාන ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය නෑ. නිමිත්ත තිබුණාට ප්‍රසාදය නෑ. තේරවාදීන්ගේ අදහස. මොකද හේතුව අපි කතා කරා ඉගෙන. තේරවාදී හැටියට ඒවා උපදින්නේ කාම රාගය පදනම් කරගෙන. බ්‍රහ්ම ලෝක උපදින්නේ කාම රාගය යටපත් කරපු කෙනෙක්. ඒ නිසා ඒ ප්‍රසාද උපදින්නේ නැහැ ඒ කර්මයෙන්. ඒ භවයේ ඒ කර්මය නිසා හටගන්න භවයේ ප්‍රසාද රූප ඉපදීමක් නැහැ. නිසා තේරවාදීන් ඉන්නේ ආයතන 3යි කියන තැන. ඕන් ඉන්නෝනේ ආයතන 6ම තියෙනවා. සමහරු කියනවා එතන තියෙනවා නම් යම් සියුම් ගන්ධයන් ඒව පවා ආග්‍රහණය වෙනවා. ඒව විඳිනවා බ්‍රහ්මයා කියලා. හේතුව පෙරෙන්නට මේ දේශනා පාඨය. දැන් මේක අර්ථකථනය කරනවා සබ්බංග පච්චංගී අහීන ඉන්ද්‍රියෝ කියලා අර්ථකථනය කරලා තියෙන්නේ මේ අංගපසංග විකලත්වයක් නැති එක මිසක් ප්‍රසාද රූපවල අඩු වැඩි භාවය නෙවෙයි මේ කතා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. තේරවාදයේ හැටියට. ඔවුන්ගේ හැටියට නෑ සර්වාංග සම්පූර්ණ රූපකයක්. මේක අපිට හම්බ වෙන්නේ 8 වෙනි වර්ගයේ 7 වෙනි කතාව ලෙස. පෘථිවිය කර්ම විපාකයක් කියන එක 7 වෙනි වර්ගයේ 7 වෙනි කතාව ලෙස. ඊළඟට අපි එනවා තවත් වැදගත් එකක් අරූප ලෝකයේ සියුම් රූපයක් ඇත. මේක හම් වෙන්නේ 8 වෙනි වර්ගයේ 8 වෙනි කතාව ලෙස. අරූප ලෝකයේ සියුම් රූපයක් ඇත. මම හිතන්නේ ථේරවාදී ශ්‍රාවකයන් අතර ලොකුවට තියෙන ප්‍රශ්නයක්. මොකද හේතුව දේශනා පාඨේ විඥාන පත්‍ය නාම රූපං. විඥාන පත්‍ය නාම රූපං. විඥානේ නිසා නාම රූප දෙකම හටගත යුතුයි. එහෙනම් කොහොමද රූපේ නැති නාමයේ පමණක් තියෙන නාමයේ නැති රූපේ පමණක් තියෙන භවයක් වෙන්නේ? ඒ දේශනාව පංචභෝකාරයේ පදනම් කරගෙන සම්පූර්ණ දේශනා කරා. අරූප ලෝකයේ පදනම් කරගෙන කියනකොට අභිධර්මයේ අපි කියන්න ඕනේ විඥාන පත්‍ය නාමං. විඥාන පත්‍ය නාමං කියලයි අපි අර්ථකථනය ගන්නට ඕනේ. රූපං නෙවෙයි අරූප ලෝක ගැන කියනකොට. එතකොට මේ ඔවුන්ගේ අදහස උනේ විඥාන පත්‍ය නාම රූපං තියෙන නිසා අරූප ලෝකෙහි සියුම් රූපයක් තිබිය යුතුයි. ථේරවාදීන්ගේ තර්කය මොකද්ද? බුදුරණන් වහන්සේ දේශනා කරන කියන්නේ දේශනාවේ හැටියට රූපානං නිස්සරණං අරූපං. රූපයන්ගේ නිස්සරණය තමයි අරූපය. අරූප ධානය, අරූප භවය, රූපයන්ගේ නිස්සරණයක්, රූපයන්ගේ මිදීමක්. අපි කතා කරන්නේ රූප ප්‍රහාණය ගැන නේද? රූප ප්‍රහාණය, తాවකාලික රූප ප්‍රහාණයක් තමයි ඒ අරූප ධානය උපදවගෙන ඇති කරන්නේ ඊළඟ භවයේදී කල්ප ගානක් යනකම් රූපයෙන් මිදිලා ඉන්නවා. ඒක රූප ප්‍රහාණයක් එක විදියකට. රූපයන්ගේ නිස්සරණයක්. අරූප භවයේ රූපයන්ගේ නිස්සරණයක්. අරූප කුසල කර්මයේ රූපයන්ගේ නිස්සරණයට හේතුවක්. ඒක නම් නිස්සරණය කියලා කියනවා. ඒක අරූපේ රූපයන්ගේ නිස්සරණය ලෙස පැහැදිලිවම බුදුරජාණන් දක්වලා තියෙද්දී කොහොමද අරූප ලෝකයේ රූපයක් තියෙන්නේ? මේක තමයි තේරවාදීගේ තර්කය. ඒ වගේම මතක තියාගන්න දීඝනිකායේ පොට්ටපද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අරූපී යත්තා අවනෝමයෝ සබ්බංග පච්චංගී අහිනින්ද්‍රියෝ කියලා අරූපී සත්‍යොත් ඉන්නවා කියලා දේශනා කරනවා. මනෝමය කායක් නෙමෙයි අරූපී සත්‍ය. රූපයක් නැති සත්‍යෝ ඉන්නවා කියලා දේශනා කරනවා. ඒක සත්ත්ව විඥානට්ඨිති කතාවෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා තේරවාදීන් ඊට පස්සේ අහන ප්‍රශ්නයක් තමයි කාමයන්ගේ නිස්සරණය නෙක්ඛම්මේ. එහෙනම් නෙක්ඛම්මෙත් සියුම් හෝ කාමයක් තියනවද? ඊට පස්සේ අනාශ්‍රවේ ආශ්‍රවයන්ගෙන් නික්මිච්ච ආශ්‍රවයන්ට අරමුණු කරන්න බැරි තැන අනාශ්‍රවය. පරියාපන්නයෙන් නික්මිච්ච වෙනස් තැන අපරියාපන්න. මේවල පරියාපන්න ධර්ම නැහැ. ඒ වගේ මතක තියාගන්න රූපේ නිස්සරණ අරූපේ ඒ නිසා ආරූප ලෝකෙහි සියුම් රූපයක්වත් නොතිබිය යුතුයි. මේක තමයි තුන්වෙනි සංගායනාවේදී දීපු උත්තරය. අන්ධකාරය කියන්නේ සියුම් රූපයක් තිබිය යුතුයි.
සියුම් රූපයක් තිබිය යුතුයි. ඒතර කවුරු හරි දැඩි ලෙස ප්‍රකාශ කරොත් අරූප භවයේ රූපයක් තිබිය යුතුයි කියලා ඒක අන්දක අදහසක්. තුන්වෙනි සංගායනාවේ කතා කරපු සාකච්ඡා කරපු දෙයක්. ඊට පස්සේ තව එකක් තමයි මම මේ කරුණු දෙකකින් අවසන් කරනවා. රූපය තව එකක් අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්නෙත් අහුවා 6 වෙනි එකේදී. රූපය රූපාවචරත්වේ උදාහරණයට කාමාවචර රූපේ කාමාවචරයි රූපාවචර සහ අරූපාවචර මේ තමයි අන්දකයන්ගේ අදහස. නේ තේරවාදීන් හැටියට රූපය සබ්බං රූපං කාමාවචරං. රූප භවයේ පිහිටුනත් කාමාවචරයි. ඇයි හේතුව? කාම තෘෂ්ණාවට අරමුණු වීම වශයෙන්. අන්දකය කිව්වා කොහොමද? රූප ධානයේ නිසා උපදින චිත්තජ රූප වේනම්. රූප ධානයේ හේතු කරගෙන ප්‍රතිසන්දි අවස්ථාවේ ඒ ප්‍රතිසන්දි සිත සමග යම් රූපයක් පහළ වෙයි නම් ඒ සියල්ලම රූපාවචර විය යුතුයි. අරූප ධානයේ උපදවනකොට චිත්තජ රූප ටිකක් උපදී නම් අරූප ධානයේ නිසා අරූප භවයේ උපදිනකොට ඔවුන්ගේ හැටි රූපයක් තියෙනවනේ. ඔවුන්ගේ රූපයක් තියෙනවා. ඒ පහළ වෙන රූපයත් අරූපාවචරයි. මොකද හේතුව රූපාවචර කර්මයෙන් උපදවපු නිසා. අරූපාවචර කර්මයෙන් උපදවපු නිසා. පදනම් බලන්න. අපි රූපාවචරයි කිව්වේ තේරවාදීන් රූප තෘෂ්ණාවට අරමුණු වන නිසා. දෙන්න වෙනස. දැන් කාමාවචර රූපාවචර ભેදේ වෙනස් වෙච්ච හැටි. කාමාවචර කර්මයකින් යමක් උපන්න නැහැ කාමාවචරයි. කාමාවචර සිතක චිත්තද රූප කාමාවචරයි. රූපාවචර සිතේ චිත්තද රූප රූපාවචරයි. රූපාවචර සිත නිසා ප්‍රතිසන්දි ගන්නකොට ඒ භවයේ හට ගන්න රූපය රූපාවචරයි. ප්‍රතිසන්දි හිතත් සමග හට ගන්න රූපය රූපාවචරයි. අරූපාවචර භවයේත් එහෙමයි. ඒ අරූපාවචර ප්‍රතිසන්දි සිතත් එක්ක හට ගන්න රූපය අරූපාවචරයි. එතකොට රූප අරූප කාම ભેදයේ රූපය සම්බන්ධයෙන් වුන් ගත්ත ඒ විදිහට තේරවාදීන් ගත්ත වෙන්නේ. තේරවාදීන්ගේ හැටියට රූපය කාමාවචරමයි. කාමාවචර. අවසාන වශයෙන් මම අවසන් කරන්නට ඉතා වැදගත් කතාවක් මාර ගන්න. ඒ තමයි මේ ටික මම ඒක හම්බ වෙන්නේ අපිට ඒක ලියා ගන්න අවශ්‍ය නම් 16 වෙනි වර්ගයේ 6 වෙනි කතාව. 16 වෙනි වර්ගයේ 6 වෙනි කතාව. අවසාන මාතෘකාවම මාර ගන්නම්. දැන් ගොඩක් කාලේ වෙලාවත් පහුවෙලා. මේක ටිකක් වැදගත් වෙන නිසා මේක ඉතා assume බෙදීමකට යන නිසා අර මම කලින් කියපු ලෝකෝත්තර ධර්මවලට ලෝකෝත්තර මාර්ගයට විපාකයක් නැත. විපාක නැත. ඔවුන්ගේ අදහස උනේ ලෝකෝත්තර මාර්ගයෙන් කරන කෘත්‍යය තමයි කෙලෙස් නැසීම. එහෙම නැතු විපාක ලබා දෙනව නෙවෙයි. ලෝකෝත්තර මාර්ගයෙන් ඵලසිත කියලා විපාකයක් උපදවනවා නෙවෙයි. ඒකෙන් කරන්නේ කෙලෙස් නැති කිරීම. දැන් අපි සමහරලාට ඉන්නවනේ කෙලෙස් නැති කිරීම තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ නිවන් දැකීම. ඒකේ තියෙනවා අනුප්පන්න කෙලෙස් දුරු කිරීම නිවන් දැකීම තමයි. නමුත් ඒ කොතෙක් දුරට ඒක කියනවා තේරෙන්නේ අපිට හිතන්න අමාරුයි. නිකන් අර පොදුවේ අපිට ඇති වෙන හැඟීමයි ප්‍රකාශ කරනවා ධර්මයේ ලෙස. අද වෙලා තියෙන එහෙම එකනේ. පොඩ්ඩක් අපි ධර්මයේ ඉගෙනගෙන මේක තමයි නිවන. මම නම් දකින්නේ මෙහෙමයි නිවන. ව්‍යාකරණයක් ඉගෙනගෙනද හරියට පාලිය දැනගෙනද පොතපත ගැඹුරට කියවලාද සංසන්දනාත්මකව ඉගෙනගෙනද බැලුවොත් සමහරට සූත්‍ර කීපයක් කියවලා සමහරලාට මේ අදහස් වලට නම් මේකෙන් පහත් හෙලනවා නෙමෙයි. දැන් මේ කතාව එනකොට මම පෙන්නන්නම් ථේරවාද සම්ප්‍රදායෙන් වෙන නිකායන් බෙදෙනකොට කොච්චර සියුම් තැන් වලින් සමහරට බෙදලා තියෙනවද කියලා නැස්ලා තියෙනවද කියලා. ලෝකෝත්තර මාර්ගයේ විපාකයක් නැත. ඔවුන්ගේ අදහස. ඒකට ආපු අදහසත් මේක තමයි ආචේ ගාමිත්‍රිකයේ පදනම් කරන්නේ. අපි දන්නවා ආචේ ගාමිනෝ ධම්මා අපචේ ගාමිනෝ ධම්මා නේවාචේ ගාමිනෝ න අපචේ ගාමිනෝ ධම්මා. ඒකෙන් පළවෙනි පද දෙක විතරයි අපිට වැදගත් වෙන්නේ. ආචේ ගාමි අපචේ ගාමි. ආචේ ගාමි අපචේ ගාමි. දැන් මෙතනදී පොඩ්ඩක් මෙහෙට කරලා දිමු අපි. ආචේගාමි අපචේගාමි. මේ අන්දක පිරිස කිව්වා ආචේගාමි කියන එකේ තේරුම ථේරවාදයේ හැටියට තේරුම තමයි චුති ප්‍රතිසන්දි වශයෙන් ඇති කරමින් විපාක දෙමින් මේ සංසාර වටය දිග්ගස්සමින් යන කර්මයෝ ආචේගාමි. ලෞකික කුසල කර්ම.
චේතනා විතරක් නෙවෙයි මේ ධම්මසංගිනීද ගන්නේ සම්ප්‍රයුක්ත සියලු ධර්ම. ලෞකික කුසල සිත් 17ත්, චෛතසික 38ත්, අකුසල සිත් 12ත්, චෛතසික 27ත්. නැත්නම් පොදුවේ ගත්තොත් චෛතසික 52ක්. මේ තමයි ආචේගාමී ධම්මා. ඒක හරියට නිකන් අර වඩුවෙක් ඉට්ටකි වඩුවෙක් කියලා කියන්නේ ඉට්ටකි වඩ්ඩකි කියන්නේ මේසන් බාසුන් නැහැ කෙනෙක්. තාප්පයක් බඳිනකොට ගඩොල් තියලා තාප්පි බඳිනවා. ඡයති කියන්නේ බඳින, ඒ කියන්නේ රැස් කරනවා. බඳිනවා. සංසාරේ ගොඩ නගනවා. කුසල අකුසල කර්ම. අපචය කියලා කියන්නේ ඒක විනාශ කරනවා, නැති කරනවා, දුරු කරනවා, ඒ ගලවනවා, ගඩොල් ටික ගලවලා දානවා වගේ. මිනිහෙක් බඳිනවා, තා මිනිහෙක් කියලා කඩලා දානවා. අපචේගාමී වෙන්නේ මාර්ග සිත් 4යි සංප්‍රයුක්ත චෛතසිකයි. මාර්ගාංග 8 විතරක් නෙවෙයි මුළු ධර්ම වරන් තියෙනවා. ඔය තිකමාතිකාවල සාමාන්‍ය ස්වභාවයක්. 8 ඔක්සියල් අරගෙන. චිත්ත මාර්ග සිතයි චෛතසික 36. 30 සිත් මාර්ග සිත් 4යි චෛතසික 36යි. මේ තමයි ථේරවාද අර්ථකථනය. අන්දක පිරිස කිව්වා නෑ ආචේ දැන් බලන්න ආචේගාමී යනු විපාක ඇති කරන ධර්ම. ආචේගාමී විපාක. අපචේ කියන්නේ ආචේ කියන්නේ ගොඩනැගීම, අපචේ කියන්නේ කැඩීම, ඉවත් කිරීම. ඒක ඒව අයින් කිරීම. අපචය විරුද්ධ අර්ථයි. එතකොට විපාක ගොඩනගන කර්ම, විපාක දුරු කරන, විපාක නැති කරන, විපාක ගොඩනගන, විපාක නැති කරන, නැත්නම් විනාශ කරන. අපචේ කියන්නේ විරුද්ධනේ. ඒ ලෝකෝත්තර දැන් ඔන්න බලන්න මාත්‍රිකාවේ අර්ථය තිබිලා තියෙනවා දෙගොල්ලෝ ගාව. ආචේගාමීකවම ලෞකික කර්මත් අපචේගාමීකවම ලෝකෝත්තර කර්මක් කියන එක දෙගොල්ලම පිළිගත් අදහස. දෙගොල්ලම පිළි අරගෙන. අන්ධකවරුයි තේරවාදීනුයි. හැබැයි ආචේගාමී එකට දීපු අර්ථය විපාක ඇති කරන ධර්ම ආචේගාමී. එහෙනම් අපචේගාමී වෙන්නේ විපාක නැති කරන වෙන්න ඕනේ. විපාකයේ දුරු කර. ඒ නිසා ලෝකෝත්තර මාර්ගයේ පරමාර්ථ වශයෙන් ගත්තම ආචේගාමී වෙන්නේ ලෞකික ඒක දෙගොල්ලන්ගෙම. ලෞකික කුසල් 17යි අකුසල් මේක අපි ලියමු හොඳට. ලෞකික කුසල සිත් 17යි අකුසල සිත් 12යි චෛතසික 52යි. අපචේගාමී වෙන්නේ ලෝකෝත්තර කුසල්. කුසල් සිත් 4යි චෛතසික 30. ලෝකෝත්තර කුසල කියන්නේ මාර්ගයට. මේක දෙගොල්ලන්ගෙම පොදුවේ තිබිච්ච නිර්වචනයක්. දැන් බලන්න. ඒ කියන්නේ පොදුවේ මේ අදහස ඉඳලා තියෙනවා. දැන් අන්ධක පිරිස කිව්වා මේක විපාක ගොඩනගනවා. අපචේ කියන වදේ විරුද්ධාර්ථය නිසා එහෙනම් විපාක නැති කරන නිසා ලෝකෝත්තර කුසලයෝ විපාක දීමක් නැත. තේරවාදීන් කොහොමද ඒක විවචනය කරේ? තේරවාදීන් කිව්වා ආචේ කියලා කියන්නේ විපාක උපදවන චුති ප්‍රතිසන්දි නැත්නම් ප්‍රතිසන්දි චුති සහ වට්ටය ත්‍රිවිධ වට්ටය කියන මේවා ගොඩනගන ඇති කරවන මේවා ඇති කරවනවා. හැබැයි අපචේගාමි පදයේදී තේරවාදීගේ අදහස විපාක ප්‍රතිසන්දි චුති වට්ට කියන ඒවා වලින් මේ අපචය කියන එකෙන් ඇති නැති කරන්නේ ප්‍රතිසන්දි චුති වට්ට කියන ඒවා පමණයි. විපාක නෙවෙයි. විපාක කියන එක ඉවත් කරන්නේ නැහැ. විපාක කියන එක ඉවත් කරන්නේ නැහැ තේරවාදී. ඒ නිසා මාර්ගයට අපචය කියන්නේ මේකට විරුද්ධ දෙන්නේ. අපචය කරන්නේ ප්‍රතිසන්දි චුති වට්ට ධර්මයෝ. කම්ම වට්ට විපාක වට්ට කිලේශ වට්ටයෝ. සියලු විපාක නෙවෙයි. විපාකවල චුති ප්‍රතිසන්දි ඇතුළත් නේ. සියලු විපාක නෙවෙයි. ඇතැම් විපාක ඉතිරි කරනවා. ඒ කියන්නේ මාර්ගය විපාකයක් ලබා දෙනවා තේරවාදීන් හැටියට. මේක අවසන් කරොත්
මේ කතා කරන්නේ මොනවා සම්බන්ධයෙන්ද? අපි ඉගෙන ගත්ත පරමාර්ථ ධර්ම, පරමත්ත ජාතික, අනුප්පන්න ධර්ම මේ කතා කරේ විශේෂයෙන් පරමාර්ථ ධර්ම වශයෙන්. දුරු කරන්නේ මොකද්ද වට වශයෙන්? දුරු කරන්නේ අනුප්පන්න ධර්ම වශයෙන්. අනුප්පන්න ධර්ම වශයෙන්. මාර්ගසිතෙන් වටේ දුරු කරනකොට, චුති ප්‍රතිසන්දි නැති කරනකොට අනුප්පන්න චුති ප්‍රතිසන්දි වට්ටාදී තමයි දුරු කරන්නේ. ඒ නිසා මේ විදිහට දැන් බලන්න මේ ආචේගාමි පදයට විපාක කියන එක වරදක් නෙවෙයි. නමුත් විපාක පමණක් අරගෙන නිර්වචනය දෙන්න ගියාට පස්සේ අන්ධක පිරිස තේරවාදීන්ට වඩා සම්පූර්ණ වෙනස් නිර්වචනයක් ලබා දෙනවා. ඊතාසියුම් සමහර නිර්වචන ඊට සම්ප්‍රදායක තියෙන වැදගත්කම. කවුරු හරි තේරවාද සම්ප්‍රදාය ගැන කවුරු හරි මේකට රුචි නොවෙන්න පුළුවන්. මේ තරම් දේවල් තිබ්බේ නෑ, මේවා අවශ්‍ය නෑ, මෙච්චර ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා. ඒක ඔහුගේ රුචිය, ඔහුගේ කැමැත්ත. මොනවත් කියන්න බෑ අපිට. නමුත් ඔබ තේරවාදේ නම් හරියට ඉගෙන ගන්නේ, තේරවාදේ අපිට ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය වුණත් හරියට තේරවාදී ඉගෙනගෙන තියෙන්නට ඕනේ. ඒක තේරවාදී ඉගෙන ගන්නකොට මේ තරම් ගැඹුරින් මේක අධ්‍යයනය කරන්නට ඕනේ. ඒක පිළිබඳ නිර්වචන ආදී ලබා දෙනවා නම්. ඒ නිසා මම අවශ්‍ය කරන ගොඩාක් වෙලාද ගත්තා මේ ශෛල කියන මහා සංඝිකයන්ගෙන් බිදලා ආපු කොටස ඒ ගෲප් එකටම අන්ධක කියලා අපි හඳුන්වනවා. ඔවුන් ළඟ තිබිච්ච සමහර වාද විවාද වෙනස් තේරවාදීන් වඩා වෙනස් අදහස් කීපයක් තමයි අපි සාකච්ඡාවට ගත්තේ. රූපේ සම්බන්ධයෙන් වෙනස් අදහස් ටිකක් අපි සාකච්ඡා කරා. ඒ වගේම පොදුවෙත් වැදගත් වෙන කරුණු කාරණා කීපයක් සාකච්ඡා කරා. එහෙනම් ඒකෙන් වැදගත් වෙන්නේ මේ නිකාය භේදය ඇති වෙච්ච ආකාරයේ සියුම් බවත් අපිට යම් පමණකට තේරුම් ගන්නට පුළුවන්. එහෙනම් අපි අවස්ථාව ලබා දෙනවා ප්‍රශ්න විමසන්නට. මේ ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙනවා දැන් ඔය බ්‍රහ්ම රාජ්‍යවරු මේ දිව්‍ය ලෝක වලට ඇවිල්ලා දහම් දේශනා කරනවා කියලා. සනන් කුමාර. එතකොට දැන් අර බ්‍රහ්ම රාජ්‍යවරුන්ට ඇති වෙන ඒ කාණ තුනයි කියවන රූප ඇති වෙන්නේ. එතකොට දේශනා කරන අවස්ථාවේදී ඒ ගැන පොඩ්ඩක් පහදා දෙන්න කියලා මම උපවාසයේදී ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ ආයතන තුනයිනේ තියෙන්නේ. ඉතින් ආයතන තුන තිබ්බා කියලා ඔවුන්ගේ රූපකය නිමිත්ත තියෙනවා. ඒ කියන්නේ මේ කය පරිපූර්ණයි. හිණ ඉන්ද්‍රියයිනේ. අඩුපාඩුවක් නැහැ ඇස්වල, ශරීරයේ, කන. ඒ වගේ අඩුපාඩුවක් නෙවෙයි සම්පූර්ණ ඉන්ද්‍රිය භාවයේ තියෙනවා. ඒ නිසා වුන් කතා කරලා ධර්මයේ දේශනා කරනවා. මේ ඒකේ අඩුපාඩුවක් හිටින්නේ නැහැ. දැන් ආයතන ටික ප්‍රසාද ටික අවශ්‍ය වෙන්නේ අපිට ඇහෙන් රූප දකින්න, ගඳ සුවඳ දැනගන්න, රස දැනගන්න, ස්පර්ශ කරන්න මොකක් හරි. ඒ සංවේදනා ටික උන්ට නැහැ. නමුත් ධර්ම දේශනා කිරීම, අදහසක් ප්‍රකාශ කිරීම, වෙන කෙනෙක් එක්ක හමු වීම, කතා කිරීම ඒවට බාධාවක් වෙලා නැහැ. ඒ නිසා තමයි සනන් කුමාර බ්‍රහ්මරාජයා කලින් කලට ඇවිල්ලා සක්‍රයා දේවේන්ද්‍රයාගේ ඒ ධර්ම සභාවේ නේද? සුධර්මා ධර්ම සභාවේ ධර්ම දේශනා කරනවා කියලා පොත්වල දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක බාධාවක් වෙන්නේ නැහැ. මේ නහය කට නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ තියෙන ඒ සෙන්සිටිවිටි එක, ඒ සංවේදී සියුම් රූපය තමයි ඔවුන්ට නැති වෙලා තියෙන්නේ. ඒක නැති වෙන්නත් හේතුව ඒ ධානය උපදවලා කාමරාගය යටපත් කරපු නිසා ඒ සෙන්සිටිවිටිස් අවශ්‍ය වෙන්නේ, ඒ සංවේදී රූප අවශ්‍ය වෙන්නේ කාම සම්පත් භුක්ති විඳීම සඳහා නිසා. එහෙනම් ස්වාමීන් ඒක සත්‍යස්වාමීන් වහන්සේ අතරවසනයි. ආනිදාස මොකද ඒ කතාකාරීද ධර්මය දෙන්නොතේදී සාමාන්‍ය දැන් අන්දක වාදයට එහෙම නැත්නම් අපේකන අන්දක අස්වලට අනුව ශබ්දය කණ්ඨකයක් කියලා කියනවා. තේරවාදී අදහස් වල ශබ්දය කණ්ඨකයක් නොවේ. නෑ ශබ්දේ කණ්ඨකයක්. දෙකම ශබ්දේ කණ්ඨකයක්. අන්ධකයන්ගේ අදහස උනේ ශබ්දේ කණ්ඨකයක් නිසා ශබ්දය ඇහෙන්න ඕනේ සමාපත්තිය ඇතුළේදී. තේරවාදීන් කියන්නේ ශබ්දේ කණ්ඨකයක් වෙන්නේ සමාපත්තිය නැගිටවන නිසා. නැගිට්ටිලා තමයි ශබ්දය ඇහෙන්නේ. તો ශබ්දේ කණ්ඨකයක් උනේ ඇහිල නිසා ඇහිච්ච නිසා බාධා වුණා නෙවෙයි. ඒ ශබ්දේ එනකොට ධානයෙන් නැගිට්ට වෙලා ශබ්දයට අවධානය යනවා. එතකොට ශබ්ද ධානයෙන් පිටහු. සාමාන්‍යයෙන් එතකොට අපිට තේරුම් ගන්න දෙන්නේ සමහරවිට සින්දුවක් ඇහෙන්නේ ධානයේ තිබිලා මේ පහලට පාත් වුණා කියන දේවල්. ඒක සමහරවිට මේ ශබ්දය එතකොට එතන ගැටලුවක් නැති වෙනවා. ඒක සමහරවිට දැක්කහම එනේක දැන් අපි දකිනවා සාකර ගෝසවන වහන්සේගේ සමාන අවදිවල මේ
යම් විසුණු වහන්සේ නමක් ස්ථානය කළා අවසානයේ බුදුමහලේ ඉන්නකොට ඒක දැකලා ධානයේ බිඳුනා කියලා ඒක ශබ්දයේ පමණක්ම විතරක් නෙමෙයි සානස ගන්න තියෙනවා. මෙහෙමයි ධානයෙන් පිරිහෙනවනේ කියලා නෙවෙයි කියන්නේ මහත්තයා මම. ධානයෙන් නැගිටිනවා. ධානයෙන් නැගිටීමයි ධානයෙන් පිරිහීමයි දෙකක්. ධානයක ඉන්නකොට ධානයෙන් නැගිට්ට පමණින් ධානයෙන් පිරිහුණා කියලා කියන්නේ නෑ අපි. ධානයෙන් පිරිහෙනවා කියලා කියන්නේ කෙලෙස් ධර්ම ඇවිල්ලා නැවත ධානයට සමවැදීමේ හැකියාව නැතිවීම. ඕගේ තිබිච්ච සිතේ සංසිඳීම නැතිවීම. මේ තමයි ධානයෙන් පිරිහීම කියලා කියන්නේ. ඒක වෙන්නේ කෙලෙස් ධර්ම හටගෙන ඒක ක්‍රම දෙකකට විය හැකියි. කෙලෙස් ධර්ම හට ගැනීම හෝ කිච්ච ව්‍යාවට භාවයේ නිසා භාවනා නොකිරීම. එහෙම නැත්නම් රෝගයක් නිසා භාවනා නොකිරීම. ඒ රෝගයට පිළියම් කරන්නට ගිහලා අර ගෝධික ස්වාංශයට උනා වගේ. එහෙම නැත්නම් කෙලෙස් හට ගැනීම නිසා ක්‍රම දෙකටම පිරෙහෙන්නට පුළුවන්. පෘතුග්ජනයට ක්‍රම දෙකටම ධානය පිරෙහෙන්න පුළුවන්. යට ආර්යයන් වහන්සේ නමකට ධානයක් පිරෙහෙනවා නම් පිරෙන්නේ කෘත්‍ය වල යෙදීමෙන් භාවනා නොකිරීම නිසා. එයාට කෙලෙස් ඉපදිලා ධානය පිරෙහිමක් වෙන්නේ නැහැ. යට ආර්යයන් වහන්සේට මොකද කෙලෙස් ඊටාම දුර්වල කරලා තියෙන ආර්ය මාර්ගයේ. ඒ නිසා දැන් මේ ධානයේ පිරෙහෙනවා යනු දැන් ධානයේ ඉන්න ඕනේ නැහැ ධානයෙන් පිරෙහෙන්න. දැන් ඔන්න ධානලාභියෙක් ඉඳලා ලස්සන රූපයක් දැකලා සද්දයක් ඇහලා ඔන්න කෙලෙස් උපදිනවා බරපතල කෙලෙසයක් උපදිනවා. ඒ ඉපදිච්ච ගමන් ඔහුගේ හිතේ සංසිඳීම නැති වෙනවා. ධානයක් ලාභී කෙනා ධානයේ ඉන්නකොට විශේෂ සැපයක් ලැබලා ධානයෙන් එළියට ගියාමත් ලොකු සැනසීමක ඉන්නේ. ඔහුට කොටින්ම ශුක්‍ර මෝචනයක්වත් වෙන්නේ නැහැ. කාම සිතුවිලි හට ගැනීමක් නැහැ. ධානයෙන් නොපිරිහිනා ඉන්න තාක්කල් අවුරුදු 100ක් නම් ධානයෙන් නොපිරිහිලා හිටියේ. අවුරුදු 100ක් කල් නැවත නැවත ධානයට සමවදින්න පුළුවන් විදිහට හැමතිස්සෙම ධානය ඉන්නවා කියන එක නෙවෙයි. ඒ හැකියාව සහිතව නම් හිටියේ අවුරුදු 100ම කාමසිතුවිලි පහළලා නැහැ යාට. හැබැයි මේ ජීවත් ඉන්නකොට මේ සාමාන්‍ය ඉදිනදා වැඩ කටයුත්තක ඉන්නකොට ප්‍රබල කාමසිතුවිල්ලක් ආපු ගමන් ධානයේ පිරෙනවා. ඒක පිරෙහෙනත් ක්‍රම දෙකක් තියෙනවා. සමහර ඒවා ඒ කාමසිතුවිල්ල ඇවිල්ලා අන්තයකටම ගිහිල්ලා ඒ කෘත්‍ය පවා සිද්ධ වෙලා නැවත ධානයේ උපදවා ගැනීමට අතිශය අපහසු තත්ත්වයකට පිරෙනවා. ඒක ලොකු ද්වේෂයක් ඇවිල්ලා දුකක් ඇවිල්ලත් වෙන්න පුළුවන්. අසිත තාපසතුමාට උනේ බෝසතාණන් වහන්සේ දකින්න බැරි වෙනවා කියලා දුක ඇවිල්ලා ඇඬුවානේ. ඒ වෙලාවේදී ඒක එක්ස්ට්‍රීම් ලෙවල් එකට යන්න දෙන්නේ නැතුව එතුමා නවත්ත ගත්තා. ඒ නිසා එතුමාට නැවත පහසුවෙන් ඒක උපදවගෙන අරූප තලයට යන්න පුළුවන් වුණා. එතකොට ධානයෙන් කෙලෙස් ඇවිල්ලා ධානයේ පිරිහෙන එකත් ක්‍රම දෙකයි. ඒ කියන්නේ ඊටාම අන්තයකට ගිහිල්ලා නැවත උපදවා ගන්නට අපහසු මට්ටමට පිරිහෙන එකයි. අර පිරිහිලා යනකොට ඉක්මනට නවත්ත ගත්තොත් එයාට අර හුරුව නිසා ඊට පහසුවෙන් ආය උපදව ගන්න පුළුවන්. පහසුවෙන් ආය උපදව ගන්නට පුළුවන්. ධානය පිරිහුණා. එක්ස්ට්‍රීම් මට්ටමට ගියේ නැත්තම්. ඉතින් ඒ වගේ එකක් තමයි ධානයෙන් පිරිහීම කියලා කියන්නේ. ධානයෙන් නැගී සිටීම කියන එක එහෙම එකද. දැන් භාවනා කර කර ඉන්නකොට ධානයේ ඉන්නකොට ලොකු සද්දයක් ඇහිච්ච ගමන් ඒක සෝත ප්‍රසාදේ ගැටෙනවා. එතකොට අරමුණ තියෙන හිත පටිභාග නිමිත්ත නැත්තම් ධාන ආරම්මණය. එතකොට මේ ගැටණේ නිසා ඒ අරමුණ ධාන හිතටත් ස්පර්ශ වෙනවා. ධාන හිතේ ආපాతගත වෙනවා. ඒක ප්‍රබල එකක් නම් මේ ફોකස් එකට වඩා ප්‍රබල එකක් නම් ඒක ප්‍රබල සද්දයක් නම් ප්‍රථම ධාන ආදී එක සිද්ධ වෙනවා. ඒ ප්‍රබල එකක් නම් මොකද වෙන්නේ? ඒ වෙලාවේදී ධාන හිත දුර්වල වෙනවා. අවධානය දුර්වල වෙනවා. අරපු ආරම්මණයේ දෙසට සිත ටිකක් නැඹුරු වෙනවා. අරමුණු කරනවානේ නැඹුරු වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ධාන පරම්පරාව දිගට යන්නේ නැතුව නතර වෙලා භවාංග සිත් උපදිනවා. භවාංග සිත් උපදිලා මනෝද්වාරයක වීතියක් යනවා අර ආපු සද්දය අරමුණු කරමින්. ඒකේ තරම් පැහැදිලි එකක් නෙවෙයි. අපි නිින්දෙන් නැගිටිනකොටත් එනවා. කවුරු හරි අපිට සද්දයක් ඇති වුණොත් එලාම් එක ඇහුනොත් නිින්දෙන් ඉන්නකොට තේරවාදයේ හැටියට ඉස්සලම මනෝද්වාරික වීතියක් ගිහිල්ලා ඒ ශබ්දය අරමුණු කළා ඊළඟට තමයි පිරිසුදු ලෙස ශබ්දය අරමුණු කරන්නේ සෝත විඥානය. ඊට පස්සේ මොකද මනෝද්වාරික වීතියක් ගිහිල්ලා අන්න සෝත විඥානයේ සහිත වීතියක් ටිකක් පහළ වෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඔහු දැන් සෝත විඥානයේ පහළ වෙන්න බොහෝ කලින් සිත් වීති එකකට කලින්ම තමයි ඔහු ධානයෙන් නැගිටලා දෙන්නේ. ධානයෙන් නැගිටීම යනු වුට්ටාන කීපයක් තියෙනවා. ධාන වුට්ටාන යනු භවංග සිත් පහළ වීමයි. ජවන සිතෙන් වුට්ටානේ වෙන්නේ තදහරම්මන මට මතකයි තදහරම්මන පහළ වීම. ඔව්. වුට්ටාන. ධාන සිතෙන් නැගිටීම ධාන වුට්ටානේ. භවංග සිත් පහළ වීම ධානයෙන් වුට්ටානේ. ඒතර ඒ නිසා ඒ શબ્දයෙන් කරන්නේ ධානයෙන් නැගිට්ටවීමක්. පිරිහීමක් නෙවෙයි. පිරිහීම සිද්ධ වෙන්නේ කෙලෙස් ඉපදිලා ඒක ධානයේ ඇතුළේ ඉන්නකොට වෙන එකක් නෙවෙයි. ඒක ඉතින් කවුරු හරි සද්දයක් ඇවිල්ලා ධානයෙන් නැගිටලා බලලා සද්දය ඇහිලා පිරිහනවා වෙන්න පුළුවන්. නමුත් ධානයෙන් පිරිහෙන්නේ අපි ප්‍රകൃතියේ ඉන්න බලනකොට ප්‍රകൃතිය ඇවිල්ලානේ ධානයේ ඉන්නව නෙවෙයිනේ. හරිනේ? ධානයේ මොකරේ අරමුණක් නිසා ධානයෙන් නැගිටෙන්න පුළුවන්. ඊට පස්සේ අරමුණට ඇලිලා ධානයේ පිරිහෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ධානයට සමාදින්න වෙන වැඩක් කර කර ඉන්නකොට අරමුණක් දැකලා ධානයේ පිරද අභිඥාවෙන් යනවා අහසින්. අභිඥාවෙන් යනකොට මුල් ආරම්භයේ විතරයි සමවදින්නේ ධානයට. යනකොට යන්නේ සාමාන්‍ය හිතෙන්. අභිඥා බලය නිසා නීක්‍රම යනවා. ඒ වෙලාවේ සමාධිය නෙවෙයි ඉන්නේ. එයා වටපිට බල බල යන්නේ. එයා රූප දකිනවා.
එතකොට අන්න ශබ්ද ඇහුණා අර ලස්සන කාන්තාවගේ ලස්සන ගී හඬක් ඇහුණා. අන්න ආසාව ඇතිලා පිරිහිලා පොළොවට පහත් වෙලා ඒ කෙනා බැඳ අන්තිමට. ඉතින් ඒ නිසා ඔහොම තමයි තේරවාදයේ නිර්වචනය තියෙන්නේ. පැහැදිලි වුණාද දන්නේ නැහැ. ඒකේ තව ඒ කියන්නේ ගැටුවක් තියෙනවද කොහොමද ඔබතුමාට ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අහන්න බැරි වුණා ඒකයි. ඔව්. මේ උදාහරණයක් දැන් එතකොට ඔබ ශබ්දයෙන් විතරද සෝතයෙන් ඊළඟට වාසේ දේශනා කරා මේ අහසින් යනකොට දැන් අනසිතින් නෙවෙයි යන්නේ කියන එක ගැටුවේ ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ. මොකද මේ උඩ දකින්නවනේ දකින්නවා සමාධි ස්පර්ශ වෙනවා ඊළඟට සමාධි රසයෙන් වගේ අපේ ඒතර රස ධ්‍යානයෙන් රසයක් ඉන්නේ නැහැ නෑ ධ්‍යාන ඉන්නකොට පොතේ කොහොමද සෝතේ විතරද කන්ටකයක් වෙන්නේ සාමාන්‍යයෙන් ශබ්දය තමයි කන්ටකයක් ලෙස දක්වලා තියෙන්නේ. නමුත් පංචාරම්මණයම කන්ටකයක් ඇස් වහගෙන ඉන්නේ ධ්‍යානි සාමාන්‍යයෙන්. ඒ නිසා රූපයක් කන්ටකයක් වෙන්න අමාරුයි. ගන්ධයත් අර ප්‍රබලම ඒක ලුකුවටම දක්වලා නැහැ. ශබ්දය තමයි අපේ බාහිරේ. හැබැයි ස්පර්ශය කන්ටකයක් වෙන්න පුළුවන්. දැන් රසයක් දිවට දැනෙන්නේ නැහැනේ, කට ඇතුළට රසයක් වැටෙන්නේ නැහැනේ. ගන්ධයත් එහෙම මේ යම් ප්‍රමාණයකට වෙන්න පුළුවන්. නමුත් ඒක ඊටාම ටිකක් සෙන්සිටිවිටිය ප්‍රබල නැති එකක් හින්දා මං හිතන්නේ ගන්ධේ කන්ටකයක් වෙයි කියලා. ස්පර්ශය කන්ටකයක් වෙන්න පුළුවන්. ස්පර්ශය කියන්නේ ඇඟට තට්ටු කරොත් එහෙම ධානලාභියෙක් අපිට නැගිටවන්න පුළුවන්. හැබැයි අරූප ධානලාභියෙක්ට පොතේ තියෙන විස්තරය හැටියට අරූප ධානලාභියෙක්ට පොතේ තියෙන විස්තරය හැටියට අරූප ධානලාභියෙක්ට කිසිදු පංචාරම්මණයකින් නැගිටවන්නට බෑ. ඒක තමයි පටිඝ සංඥානං අත්තංගමා කියලා කිව්වේ. ශබ්දේනුත් බෑ, ස්පර්ශේනුත් බෑ කියලා තමයි කියන්නේ. පැහැදිලිද නේද? උපවාසයේ අරූපාවචර ලෝකික වේ අදහස් කරේ පංචෝකාර භවයේ ඉන්න අරූපාවචර ධානලාභී නැත්නම් අරූපාවචර ලෝකයේ ධානලාභී නැගිට මොන ප්‍රශ්නද දේශනාවේද නැත්නම් ප්‍රශ්නේද? අවිනාශ අන්තිමට කිව්වා මේ අරූපාවචර ධානලාභී කියන්නේ මේක බෑ කියලා පංචද්වාරයෙන් බෑ කියන එක මේ අරූප ලෝකේ කොහොමද පංචාද්වාරයක් නැහැනේ. මේ පංචවෝකාර භවයේහි පංචවෝකාර භවයේ අරූප ධානයට සමවැදිලා ඉන්න කෙනා ගැන මම කිව්වා. ඒ වෙසාරනේ. අමනක තා පොඩි ප්‍රශ්නයක් තියෙනවා උන්වහන්සේ අර විතර ලියනකොට අර මේ ධානයෙන් මේ කියන්නේ ධානලාභියාට සත්‍ය ඇහෙනවයි කියලා මේ වගේ එකක් මට ඒක හරියටම ලියාගෙන ගන්න සම්මත ඒ කියන්නේ ලෝක සමාපත්තිය සමගින්නකොට කියන සම්මත මෙහෙමයි සමාපත්තියේදී ශබ්ද ඇසෙයි. ඕක තමයි තියෙන කතාවස්තුවේ කතාව. ඒ නම්බරේ මන් දීලා ඇති නේද? කතාවස්තුවේ කතාව තමයි එතකොට 18 වෙනි වර්ගයේ 8 වෙනි කතාව. එතකොට ඒකෙදි කතා කරන්නේ ඔවුන්ගේ අදහස් තමයි ශබ්දය ඇහෙනවා සමාපත්තිය ඉන්නකොටම කියලා. සමාපත්තිය ඉන්නකොටම ශබ්දය ඇහෙනවා කියන එක තමයි ඔවුන්ගේ අදහස. තේරවාදීන් කියන්නේ සමාපත්තියෙන් ශබ්දේ නිසා සමාපත්තිය නැගිටලා තමයි ශබ්දය ඇහෙන්නේ. සමාපත්තිය ඇතුලේ ඉන්නකොට ශබ්ද ඇහිමක් නැහැ. ඒ කියන්නේ ඔවුන්ගේ අදහස වෙන්නේ සමාපත්තිය ඉන්න අතරතුරේම ශබ්දෙත් ඇහෙනවා සමාපත්තියට ඊට පස්සේ යන්න පුළුවන්. ඒ වගේ නිකන් සමාපත්තිය කියන්නේ නිකන් ඒක වෙන්න පුළුවන් දෙයක් වගේ. දැන් උදාහරණයකට ඒක ඒක නැගිටිනවා. නැගිටලා සම්පූර්ණ ඒක පැහැදිලිව කියලා තොරතුරු නැහැ අපිට මොකද්ද උන් සම්පූර්ණයෙන් අදහස් කරේ කියලා. සමහර විට සම්පූර්ණයෙන් සද්ද ඇහිලා නැගිටිනවා කන්ටකයන් නිසා. නැත්තම් ඇහිලා ආපහු සමාපත්තියට එන්න පුළුවන්. දැන් මුගලන් මහරහතන් වහන්සේට ඔය අදහස් තිබුණා. මුගලන් මහරහතන් වහන්සේට ඔය අදහස ආවා. සමාපත්තිය ඇතුලේ සද්ද ඇහෙන්න පුළුවන් කියලා. හතරවෙනි පරාජිකාවෙන්නේ විනීත වස්තුවේ. අටුවා විස්තර කරන්නේ මුගලන් මහරහතන් වහන්සේ රහත් වුණා සුක්ඛ විපස්සනිකයෙක්නේ. ධාතු කර්මස්ථානයේ රහත් උනේ. ඒ නිසා උන්වහන්සේගේ අභිඥා බල උන්වහන්සේ ප්‍රගුණ කරේ රහත් වෙලා පස්සේ. උන්වහන්සේ ඒක ප්‍රගුණ කරා. උන්වහන්සේට ප්‍රගුණ කරන්න උනා ඒක. ඒ කරනකොට එක්තරා ගංගා තීරයක ඉඳගෙන ගහක් යට ඉඳගෙන බගුණ කරනකොට ඒ ගඟටද විලටද කොහොද විලට කොහොද ඇත්තු බහිනවා. ඇත්තු බහිනවා කුංචනාද කරනවා සද්ද එනවා. උන්වහන්සේ දැන් මේක දැන් ධානය වශීකරණ ක්‍රමයක් තියෙනවානේ. මොකද්ද ප්‍රතිදින දෙකට දෙකෙන් තුනට එහෙම ගිහිල්ලා අනුලෝම පටිලෝම ඊට පස්සේ ඥාන සමතික්‍රමන ආදී ලෙසට ඒ කියන්නේ සමතික්‍රමන කියන්නේ මට හරියට වචන මතක නැහැ. එක ක්‍රම වලට ඕක වශී කරන්නට ඕනේ. අනුලෝම පටිලෝම ආදී. ඒක ධානය පැන යනවා. එකෙන් තුනට තුනෙන් පහට එහෙම යන්නට ඕනේ. හරිනේ? හතෙන් පහට පහෙන් හතට දෙකෙන් හතරට එහෙම යන්නට ඕනේ. ඊට පස්සේ එහෙම කර යනකොට උන්වහන්සේගේ සමාධිය ඊතරම්ම ප්‍රබල නොවිච්ච අවස්ථාවක උපචාර සමාධියේ ආදී කියන්නේ සමාධියේ උපචාර සමාධියේ ඉන්නකොට උන්වහන්සේට මේ
අර සද්ද ඇහෙනවා ආයේ සමාධියට එනවා ඊට පස්සේ උන්වහන්සේ ධානයට සමවදිනවා හරිනේ උපචාර සමාධිය ඉන්නකොට සද්ද ඇහෙනවා කියන්නේ ඒක සද්ද වැදිලා ආයේ සද්ද ශ්‍රවණය කරලා ඒතර උපචාරය නෙවෙයි සද්ද ශ්‍රවණය කරනවා ආයේ ඇවිල්ලා ඊට පස්සේ සමවදිනවා ඔහොම යනකොට උන්වහන්සේට ওই අදහස ආවා මට සමාපත්තියේදී ශබ්ද ඇහුණා කියලා ඊට මේ කිව්වා බුදුරජාණන් අත්තියේසා භික්කවේ සමාපatti කියලා උන්වහන්සේ උත්තරේ දෙන්නේ. එහෙම එකක් තියනවා කියලා. එතන අදහස් කරන්නේ තේරවාදයේ හැටියට මේ ධානයේ ඇතුලේ සද්ද ඇහෙනවා කියන එක නෙවෙයි මුගලන් මහරහතන් වහන්සේට Taman ධානයේදී හිටියේ නැද්ද කියලා තෝරගන්නට තරම් නුවණ තිබුණේ නැහැ. පරිණත ඒ වෙලාවේ ඒ හැකියාව තිබුණේ නැහැ කියන එක තමයි අද රහත් වෙලා මේ කතා කරන්නේ. තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ හිතුවා සමාධිය ඇතුලේ සද්ද ඇහෙනවා කියලා. මේ ဒုတိ ය ශ්‍රාවකයන් වහන්සේ ඒක නිවැරදි ඒක නිවැරදි කරනවා කියන්නේ ඒක ගැන බුදුරණාහි මුගලන් මහරහතන් වහන්සේ වැරදි කියන්නේ නැහැ. එහෙම සමාපත්තියක් තියෙනවා කියලා උත්තරේ දෙන්නේ. අපි තේරවාදී අපි ඒක අර්ථකථනය කරන්නේ මෙහෙම මම කියපු විදිහට. ඔහොම කතා ප්‍රවෘත්තියක් අපේ පරාජිකා පාළියේ 4 වෙනි පරාජිකාව යටතේ අපිට හම්බ වෙනවා. මේ සාමිනස් ඔබට තේරුණා මේ සාමිනස් දැන් ධානයකට සමවැදිලා එනකොට උඩ ධාන එකම සිතයි සාමිනස් ඇති වෙන්නේ නේද බලන්න. එක වර්ගයේ සිතක්. එකම වර්ගයේ සිතක් නේ. ඒක සාමිනස් දැන් සත්‍යකදී එකපාරටම ඒක සෝත විඥානය ඇති වෙනකොට දැන් පිටකසකට සෝත විඥානය ඇති වෙනෝනේ සාමිනස්. මනෝද්වාරික වීතියක් ගිහිල්ලා ඉස්සලම භවාංග පතනේ වෙලා මනෝද්වාරික වීතියක් ගිහිල්ලා තමයි සෝත විඥානේ පාන්නේ. ඒක සාමිනස් මේ දැන් ධානයට සමවැදිලා ඉන්න ඒ යෝගාචරයට දැන් ලොකු සත්‍යයක් කියනකොට එකපාරටම අර භවාංග ඒකට කියන්නේ භවාංග පතනේ නේ සම්මත. ඔව් භවාංග පතනේ. ඇකිලා ඒක ඒ පළවෙනි සිත ඇති වෙන්න කොහොමද සම්මත දැන් අර පිටින් පාරිවෙන් වෙන බලපෑමෙන් දැන් දියෝ සමපත්තිය නම් කොහොමද බෑනේ. බෑනේ. ඔව්. ඒ සමපත්තිය සිත ඇති වෙන්නව නැහැ. ඒක තමයි කිව්වේ සියලු මනස් ආරම්මනේ ආපාතේ විය හැකි සියලු සිත්වලට භවාංග සිතට විතරක් නෙවෙයි. ධානය හිතේ ඉන්නකොට කනේ හැපෙනවා සද්දේ. දැන් අපි ගන්නවා ඇහැට රූපයක් ගැටෙනකොට ඇහෙත් හැපෙනවා භවාංග සිතෙත් ආපාත වෙනවනේ. ඊට පස්සේ භවාංග චලනය වෙනවා එතකොට ආපාත වෙනකොටම. එතකොටම භවාංග උපච්ඡේදලා උන චක්කු විඤ්ඤාණය හරි. ඇයි මේ මනෝද්වාරෙත් ඒක එකවර ආපාතගත වුණා කියලා අපි කියන්නේ නේ. ඒ විදිහට සෝත ප්‍රසාදේ සද්ද හැපෙනකොට භවාංග හිතේ ආපාතගත වෙනවා. ආපාතගත වෙනකොට ලක්ෂණය තමයි දැන් භවාංග හිතේ අරමුණ කර්ම නිමිත්ත ගත නිමිත්තනේ. භවාංග හිතේ අරමුණක් ආපාත වුණාම භවාංග හිතෙහි කර්ම නිමිති ගති නිමිත්ත කෙරෙහි තිබිච්ච අවධානය දුර්වල වෙනවා. අලුතෙන් ආපු අරමුණ නිසා අවධානය දුර්වල වෙනවා. ඒක තමයි භවාංග චලනය වුණා කියලා කියන්නේ. අවධානය නැති වුණා නෙමෙයි ඒක දුර්වල වුණා. ඒකත් එක්ක ඉඳීමේ මේක දුර්වල වුණා. ඊට පස්සේ භවාංග උපච්ඡේ හිත ඊටත් වඩා දුර්වලයි. ඊළඟ හිත ඒ අරමුණ අතහැරලා අලුත් අරමුණට එනවා. එතකොට මේ ආපාතගත වීමයි හේතුව. භවාංග හිතේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ අතහැරලා අලුත් අරමුණට ගියේ ඒ අලුතෙන් ආපු අරමුණ භවාංග හිතේ ආපාතගත වෙච්ච නිසා. ධානයටත් වෙන්නේ ඒ ටිකමයි. හැබැයි ධානයට එහෙම දැන් භවාංග හිතට පොඩි අරමුණක් ආපාතගතට නැගිටින්න පුළුවන්. ඒ 100න් ඉන්නකොට. නිදන් ඉන්නකොට ලේසි නෑ. තමයි නිදන් ඉන්නකොට කතා කරලා ඇහෙන්නේ නෑනේ මොනසෙ. නිදන් එතකොටත් කනට වැදිලා ආපාතගත වෙනවා. හැබැයි ගැඹුරු නිින්දේ ඉන්නකොට කාය දුර්වලතාවය ඇවිල්ලා කය සංසිඳිලා ඊට පස්සේ සිත නිින්දට වැටිලා සිතේ තත්ත්වය අටරවිලා ඒ කියන්නේ සිතේ මට්ටම් තියෙනවා. සිතේ නිදා ගන්නකොට සිත ගොඩාක්ම පල්ලෙහාම වෙනම මට්ටමක තියෙනවා. ඒකේ ලෙවල් එක. එතකොට ඒකට අර සාමාන්‍යයෙන් ඉන්නකොට දැන් ඉන්නකොට පොඩි සද්දෙත් මට ඇහෙනවා. නිදාගෙන ඉන්නකොට ඇහෙන්නේ නැහැ මොකක්ද උනේ කියලා. හැබැයි ආපාතගත වෙනවා භවංග හිතේ. ස්පර්ශ වෙනකොට. හැබැයි ඒ සිතේ මට්ටම අනුව ඒ ආපාතයෙන් කළ හැකි බලපෑම වෙනස්. ධානයේදී එම් පොඩි සද්දයට බෑ ඒ බලපෑමක ලොකු සද්දයක් ආවොත් තරමක සද්දයක් ආවොත් ප්‍රථම ධානය. එන්න ධානයට වෙනස් වෙන්න සද්ද ලොකු වෙන්න ඕනේ බාධා කරනවා. ඒ තරමක සද්දයක් ආවොත් මේ සද්දය ධාන ආරම්මණයේ කෙරෙහි තියෙන අවධානයට බාධා කරනවා. අරමුණ දැනගන්නේ නැහැ බාධා වෙනවා. අර භවාංග හිතට උනා වගේ. ඊළඟට සිත් කීපයක් යනකොට ඒක දුර්වල වෙලා අන්න ඒ අරමුණ අතහැරලා පරණ එකපාරට යන්න බෑ. ඒක ධර්ම නියාමයක්. එකපාරට යන්න බෑ මේ භවාංග ආපු අරමුණට. භවාංග සිතට යනවා. භව ඒ කියන්නේ කර්ම නිමිත්ත අරගන්නවා. ඊට පස්සේ ඒ ආපු අරමුණ කරගෙන භවාංග මනෝද්වාරික වීතියක් යනවා. ඊළඟට තමයි සෝතද්වාරික වීතිය පටන් ගන්න. පැහැදිලි නේද? ඒක කැඩෙන්නේ ඒ විදිහට. කැඩෙන්නේ ඒ විදිහට. පැහැදිලි සාමිනාස ගොඩක් තේරුණා සර් නේ? සරේ සාමිනාස තේරුණා සාමිනාස මේ
දැන් ඔය ඥාන ගැන කතා කරගෙන ඉඳහන්නේ සමාජ ඉදිරියේ මේ සාකච්ඡා වෙනවා නම් මේ විරාත් සම්බන්ධ උනත් කමෙන්ට් කරගත්තා. නැත්නම් ඥාන නිශ්චය සූත්‍රයේ විදිහට දැන් අපි ඔබස් දැන් හරි කරේක අපි අහලා තියෙන්නේ දැන් ඥාන සිතේ කියනකොට ඒ ඥාන සිතට අදාළ චිත්ත විද්‍යාවන විදිහටම පවතින්නේ. ඒකට ඥාන නිශ්චය සූත්‍රයේ විස්තරයේ සමහර අය කියලා විස්තර කරනවා කියනවා. ඒකේ දැන් ප්‍රථම ධානයේ දෙවන ධානයේ ඉඳලා ඉන්නකොට ඒකේ ඒ ධානාංග අන්තර්කාරණක් වගේ සිහි කරනවානේ කියලා ඒක අන්තිමටම තියෙන අර මේ නේව සංඥා නාසඤ්ඤතරයි සංඥා වේදිත නිරෝධයයි ඒකේ නැගිටලයි සිහි කරන්නේ කියලා කියනවා. ඒකට ඒකේදී සමහරකට අර්ථකථනයක් වෙනවා. ඒකෝට මේ පළවෙනි ධානාදී උත් ඒක ඇතුළේ වෙන සිහි කරන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන්. ඒකේ කොහොමද ඒක මොකද මේ සූත්‍රය කියන්නේ මට? ඥාන නිශ්චය සූත්‍රය සාමාන්‍යයෙන්. මාත් ඔය තියෙනවා එහෙම සූත්‍රයක් අර්ථකථනය කරනවා. නමුත් ථේරවාදී අදහස් තමයි ඒකෙන් නැගී සිටලමයි ධානය අරමුණු කරන්නේ. දැන් උදාහරණයකට අපේ මේ සාරිපුත්ත සූත්‍රයේ අනුපද සූත්‍රයේ තියෙන්නේ. මජ්ක්‍ධිම උපරිපන්නාස පාළි අනුපද සූත්‍රයේදී බුදුරණන් වහන්සේ ඒකෙත් කියන්නේ එහෙමනේ. ඉද සාරිපුත්ත ඉද බික්කවේ සාරිපුත්තෝ සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ප්‍රථම ධානයේ උපසම්පජ්ජ විහෙරති යේච පඨමඥානේ ධම්මා විතක්කෝත විචාරෝච පීතිච සුඛංච චිත්තේ ඒකාග්‍රතාච පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං ඡන්தோ අදිමොක්කෝ විරියං සති උපේක්ඛා මනසිකාරෝ තස්සා ත්‍යාස්ස ධම්මා අනුපද වවත්තිතා හොಂತಿ ඔහු අනුපද වශයෙන් ඒවා තේරුම් අරගන්නවා. ත්‍යාස්ස ධම්මා විදිතා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡanti සෝ එවං පජානාති එවං කිර මේ ධම්මා අහුත්වා සම්භූති හුත්වා පටිවෙන්ති. එතකොට මේ හැමතැනකම අපිට ඕනනම් කෙනෙක්ට අර්ථකථනය ගන්න පුළුවන් ධානය ඇතුළේ ඉඳන්ම විපස්සනා කරන්න කියලා. ධානය ඇතුළේ ඉඳන් විපස්සනා කරන්න කියලා ඒ සූත්‍රය කියවලා කෙනෙක්ට අර්ථකථනයක් ගන්නට පුළුවන්. නමුත් ථේරවාදයේ අදහස තමයි ධානයට ස්පෙસિෆික් අරමුණක් තියෙනවා. ධානයේ අරමුණ ඒ පටිභාග නිමිත්ත. ඒ ධානයෙන් ඒ අරමුණ වෙනස් වෙච්ච ගමන්ම ඒක වෙන සිතක්. අරමුණ වෙනස්. දැන් අපි ධානයෙන් ඇවිල්ලා ධානාංග සම්මස්සනය කරනකොට දැන් උදාහරණයකට මෛත්‍රී ධානය කියලා ගන්නකො. මෛත්‍රී ධානයේ අරමුණ මොකද්ද? සත්තාරම්මණය. අසුභ භාවනාවේ අරමුණ මොකද්ද ධානයේ? කාය කොටස් ටික. නැත්තම් මලසිරුර දස අසුබෙන. කායගත සතියනම් දෙතිස් කුණපය. මේ අරමුණක් තියෙනවනේ ධානයේට විශේෂ. දැන් විපස්සනාවට හැරවුවොත් ධානාංග අරමුණනේ. එතකොට ඒක මොන ධානයේද? මොකක්ද ඒකට එන ලොජික් එක? මොකද මෛත්‍රිය වඩන්න ඕනේ සතෙක්ට. අපි ධානාංග අරමුණු කරන අවස්ථාවක තියෙන ධානාංග. ඒක සත්ත්ව සංඥාවක් නෑ, සත්ත්ව ප්‍රඥප්තිය නෑ එතන. එතකොට ඒක මොන ධානයේද අර්ථකථනය ගන්න? ඒකට කියන්නවා එහෙමනම් ධානාංග අරමුණු මෛත්‍රී ධානාංග අරමුණු කරපු ධානය කියන්නේ. ඒක මෛත්‍රී ධානය වෙන්න බෑනේ. මෛත්‍රී ධානයේ අරමුණ සතෙක් වෙන්නට ඕනේ. ඒකේ මෛත්‍රිය තියෙන්නට ඕනේ. කරුණා ධානයෙන් නම් හිටියේ කරුණා ධානයේ කරුණා චෛතසිකයේ තිබිය යුතුයි. බැරි වෙලා හරි අපි ධානාංග අරමුණු කරනවා නම් කරුණා ධානයේ ඉඳලා දැන් උදාහරණ කවුරු එක්ක ධානයේ ඉඳලා අරමුණු කරනවා කියලා. ඒ අරමුණු කරනවට කරුණාව තියෙනද ධානාංග කෙරෙහි කරුණාවෙන් දෙයා බලන්නේ එතකොට. නෑනේ ධානාංග අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බලන්නේ. එතකොට කියන්නේ කරුණා ධානයේ ඇතුළෙම කරුණාවක් තියෙනවා, කරුණාව නැති අවස්ථාවකුත් තියෙනවා. විපස්සනා වඩනකොට කියලා. එතකොට මේ විදිහට ගත්තම තේරවාදීන් පැහැදිලිවම ඉන්න එකක් තමයි ධානය ඇතුලේ ඉඳලා විදර්ශනා කිරීමක් කියලා එකක් නැත. ඒක ආරම්මන විරෝධී, කෘත්‍ය විරෝධී මේ ආදී ලෙස ගොඩාක් තැන් වලින් ඒක හැපෙනවා. ඉතින් සූත්‍රවල තියෙන්නේ ওই විදිහට. සූත්‍රවල තියෙන්නේ සමහර ඉතින් ඒකට ආගම සූත්‍රයක් ඇති තේරවාදීන් ගාව. මට එහෙම එක ඒ තරම් තොරතුරක් නැහැ මං ගාව. පස්සේ හම්බුනොත් මම කියන්නම්. නමුත් අර විදිහේ සාමාන්‍ය අදහසකින් තේරවාදීන් පැහැදිලිවම ඉන්නවා ධානයේ ඇතුලේ ඉන්නකොට ධාන විදර්ශනා කිරීමක් නැත කියන තැන. ඒ හැම සූත්‍රයකම ගන්න ඕනේ ධානයෙන් නැගිටලා ඒ ධානයේ සම්මසනය කිරීම. මේ සංසෝපින් සංසාරයේ වෙනස තියෙන්නේ අනිත් ධාන වල හතම කම විදියට කියන අර නේව සංඥා සංඥා වේද නිරෝධේ නැගිනවා කියලා පැහැදිලි වචන තියෙන දෙයක් නැති ඒ විදිහට ඒ අත්කරපෙන් දෙන්න ගන්නවා. ඔය ඒක තියෙන්නේ මෙහෙමනේ. ඕක අනුපද සූත්‍රෙත් තියෙනවා. සාරිව සබ්බසෝ නේව සංඥා නා සංඥාතන සමතික්ක මොකද පුණජ පරම් බික්කවේ සාරිපුත්තෝ
ආකින්චඤ්ඤායතන සමතික්ව නේව සංඥා නාසඤ්ඤායතන උපසම්බච්ච විහෙරති. සෝ තාය සමාපත්තිය සතෝ වුට්ඨහති. අනිත් තැන් වල ඒක නැහැ. හරිනේ? සතෝ වුට්ඨහති කියන වචනේ නැහැ. දැන් අනුපද සූත්‍රයේ තෝකම තියෙනවා. සතෝ වුට්ඨහති කියන එක. එතනදී ඒක පාඨේ දාලා තියෙනවා. ඒ පාඨේ නිසා වෙන්න ඇති ඔය අදහසට එනවා ඇති. ඒ කියලා නැහැ මොකද්ද මේ ඇයි එතන විතරක් වුට්ඨහති කියලා ගත්තේ අනිත් තැන් වල ගත්තේ නැත්තේ කියලා අටුවාවේ කියලා නැහැ එතන. මොකද්ද හේතුව කියලා. ප්‍රශ්නයක් අහන්න බෑ අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවනේ ඇයි එතන විතරක් වුට්ඨහති කියලා ගත්තේ. ඒක සාධාරණයි. නමුත් ඉතින් අර වගේ යුක්තියක් ලෙස බැලුවම ප්‍රශ්න ගොඩක් එනවනේ. ඒක ඇතුළේ ඉඳන් විදර්ශනා කරනවා කොහොමද? උදාහරණ කරුණා ධානයේ ඉඳන් විදර්ශනා කරන්නේ. හොඳම එකක් ඒක. ඒතකොට කරුණා චෛසිකේ තියෙන්න එපේ. විදර්ශනා කරන අවස්ථාවෙත් කරුණාව තියෙනවද? එතකොට චෛසික ධර්ම ටිකක් ධානාංග ටික කරමුණු කරන්නේ. එතකොට ධානාංග වලට කෙරෙහි කරුණාව තියෙන්නේ. එතකොට කරුණාව සහිතවද විදර්ශනාව කරන්නේ. එහෙම නැත්නම් එතකොට කරුණා ධානයේ ඉඳලා විදර්ශනා කරනවා නම් කරුණාව නැති කරුණාව ඇති කියලා කරුණා ධානයේ කොටස් දෙකක් තියෙනවා. ආදී ලෙස ප්‍රශ්න ගොඩාක් මතුවෙනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට එක් ධ්‍යානවලට ගිහිල්ලා ඊට පස්සේ ආපහු ඒ ධ්‍යානවලින් ආපහු පළවෙනි ධ්‍යානයට ඇවිත්ලා අර ආනන්ද ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවයි කියලා අඬනවත් නේ එක මොහොතක කොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කොහෙද නේද කියන්නේ මේ නැහැ තාම ධ්‍යාන වලට ගිහිල්ලායි ඉන්නේ කියන. එතකොට ස්වාමීන් වහන්සේ ඒ පිරිනම් පාන මොහොතේදී එක් ධ්‍යාන වලට යනකොට එතෙන්දී විදර්ශනාවක් වෙන්නේ නැහැ නේද? විදර්ශනාවක් කරබෝක් නැහැනේ. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදුණා නේද? මට මතක හැටියට. නිරෝධ සමාපත්තියට සමවදිනවා නම් විදර්ශනා කළ යුතුයි වෙලාවයි. නිරෝධ සමාපත්තියට සමවදිනවා නම් විදර්ශනාව කළ යුතුයි. ඒක තමයි මම මේ එකන ධානයේදී ඒක නිරෝධ සමාපත්තිය සමාධියකට විදර්ශනාව කෙරෙනවා කියන එක ඒක තමයි මට දැනගන්න ඕන. නිරෝධ සමාපත්තියට සමවදිනවා නම් විදර්ශනාව විය යුතුයි. ඒක පූර්ව භාගයේ ඒකේ පරිකර්මය සමත විදර්ශනා දෙකමනේ. යම් ධානයකට සමවැදිලා ඒ ධානයේ ධානාංග විදර්ශනා වෙනේව නෙවෙයි. ඒ ධානාංග විදර්ශනා කළ යුතුයි. එහෙම තමයි නිරෝධය සමාපත්තිය. තෙරුවන් සරණයි. තේරවාද සම්ප්‍රදාය දැන් විතර පවතින්නේ නැත්තේ මේ ඉන්දියාවේ මුල කාලේ මේ අනිත්‍යවත් එක්ක ගැටි ඒවත් එක්ක මත ගැටි ප්‍රසාරණාංශ දැන් සමහර තේරවාද සම්ප්‍රදායකට හම්බෙනවා තියෙනවානේ දෙලින්ම මේ කොටස් සූත්‍ර පිටකයෙන් හරි එහෙම විශේෂයෙන් මේ පිටකේ නැති වැඩිපුර හම්බෙන විස්තර තියෙනවානේ. තමස ඒ වගේ විස්තරයක් දැන් සමහරවල් පස්සේ කාලෙක ආචාර්ය මධ්‍යස්ථ විදියට දැන් පැහැදිලි කරන්න ගියාම කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මතයක් ඒක පැහැදිලි කරගන්න නැත්නම් ඒකට සූත්‍රات ගැටෙන්නේ නැහැ. ඒකට අලුත් මතයක් ආවා නම් ඒක තේරවාද සම්ප්‍රදාය තියෙන්න පුළුවන්. හදිසි ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ එකක් ඒ මතය ඒ වගේ මතයකින් සමහරවිට ත්‍රිපිටකයේ තියෙන විශේෂ දෙයක් ඒ අර්ථය වෙනස් වෙන්න දෙකකට තියෙන්න පුළුවන්. ඒක මේ අර සම්පූර්ණ අවබෝධයෙන් නැතුව එනවනම් සම්මතයේ ඒක තේරවාද සම්ප්‍රදාය ඇතුළු ඒ වගේ එකක් එන්න නැහැ කියලා අපිට 100% සමහරවිට මොකද ගණන් කරගන්න බැරි ගැටියක් වෙන්න පුළුවන් නේද සාමාන්‍යයෙන්? අනිවාර්යෙන් තියෙනවා. ඒක නිසානේ ඉතින් සමහර අටුවා පාඨ ප්‍රතික්ෂේප කළා තියෙන්නේ. දැන් සමහර අටුවා පාඨ ප්‍රතික්ෂේප කරා යනු ටීකාවේ. මූල් මහා අටුවාවේ තිබිච්ච සමහර පාඨ පාලි අටුවාවේ ප්‍රතික්ෂේප කරා යනු අපිට එන්න තියෙන එකම අවසාන නිගමනය මොකද්ද? ඔබතුමාගේ කියපු අදහසනේ. ඒක බුද්ධ වචනයක් නම් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුද්ධ වචනයක් දැනගෙන ප්‍රතික්ෂේප කරොත් ලොකු ප්‍රශ්නයක්. එතකොට සමහර ත්‍රිපිටක කොටස් වලට අර්ථකථන දීලා තියෙනවා, විවරණ දීලා තියෙනවා. ඒ විවරණයක් පස්සේ කාලයක ටීකාවගේ ප්‍රතික්ෂේප වෙනව නම් ඒ ටීකාචාර්යන් වහන්සේ ඒ අදහස තමයි මේක පසු කාලීනව අපු විවරණයක්. ඒ විවරණය මේට වඩා වෙනස්. මේමයි සූත්‍රය අනුව විවරණය කළ යුත්තේ කියලා උන්වහන්සේ දෙනවා විවරණය. එතකොට ඉතින් ඒක වෙලා තියෙන්නේ අපිට ගන්න වෙන උත්තරය තමයි ඒ වගේ අදහස් ඇතුල් වෙලා තියෙනවා කියන්නේ. නැත්තම් ප්‍රතික්ෂේප වෙන්න බෑනේ නේද? ඒක ඔක්කොම මූලය නම් තියෙන්නේ සියල්ල බුදුන්ගෙන් ආපු එකක් නම්. සියල්ලම පටිසම්භිදාලාභී රහතන් වහන්සේලාගෙන් ආවයයි සැලකුවා නම් ඒ දේ වෙන්න බෑනේ.
ඒ නිසා මේ ඒ වගේ මතිමතාන්තර තියෙනවා යනු ඔය සිද්ධිය වුණා කියන එක තමයි වෙලා තියෙන්නේ. එහෙනම් සමහරවිට දැන් සමහර වෙලාවට දැන් මේ අපේක ඉඳලා සූත්‍රය දිහා බලනකොට වෙනස්ම දැක්මකට යන්න පුළුවන් නේ කෙනෙක් සම්මානස. ඒ කියන්නේ අපි දැන් අර ඉගෙනගත්ත දේ ඕනෙන් බලන්න ගත්තොත් එන්නේ ඔරිජිනල් එක දිහා වෙනස් මතයක් ඇවිල්ලා සම්පූර්ණයෙන් මේ කෙනෙක් වැරදෙන්නේ මේ කියන්නේ සම්පූර්ණයෙන් මේ ප්‍රතිපදාවක් වෙනස් කරගන්න chance එකක් තියෙනවා නේද සම්මානස? පුළුවන්. නමුත් තේරවාදයේ තියෙන විශිෂ්ටත්වය තමයි ඒක අවුරුදු ගාණක් තිස්සේ එහෙම මතයක් තියෙනකොට හැම කෝණෙම බලලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒක හොඳටම ඩිබේට් වෙලා තියෙනවා අතුලේ. ඒ නිසා තමයි මම බය නැතුව කිව්වේ විදර්ශනා මාර්ගය ගැන ඩිබේට්ස් නෑ මේකට. විදර්ශනා මාර්ගය ගැන ඩිබේට් එකක් නෑ. ඒක මතිකව යන එකක්. ඒක මතිකව ඒක යනවා මේ මග්ගමන මුළු සම්ප්‍රදාය ඇතුළේ. වෙන කරුණු ගැන තියෙනවා ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ මතිමතාන්තර තිබිලා තියෙනවා. ඒ නිසා ඔබතුමා කියන එක හරියි. එහෙම ඇවිල්ලා ඒ කෝණේ ඉඳලා බැලුවට පස්සේ සූත්‍රය වෙන විදිහකට පේනවා. සමුත් වෙනස් අර්ථයක් එන්න පුළුවන් කියලා අර්ථය එනවා. ඉතින් තේරවාදයේ තියෙන එක තමයි එහෙම බලලා තියෙනවා ගොඩාක් තැන්වල. නැවත බලලා තියෙනවා අදහස් ගැන. නැවත තර්ක කරලා තියෙනවා. වෙන කෝණ වලින් හිතලා තියෙනවා. එහෙම හිතලත් තමයි මේක මේ කාලයක් තිස්සේ මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. තර්ක විතර්ක මැද්දේහි. ඒ නිසා ඒක එහෙම තිබිලත් ඒ සියලු දෙනාම ප්‍රතිපදාව එකම රාමුවකට අරන් කතා කරලා තියෙනවා. ඒකෙන් ගම්ම වෙන්නේ මොකද්ද? ඒකෙන් ගම්ම වෙන්නේ මූලික සාරය ප්‍රධානම බල්ක් එක හැමදෙනාම ඒකමතිකව යන දෙයක්. ඒ සම්ප්‍රදායේ තියෙන ලක්ෂණය. සහ ඒක මුල මැද අග එකිනෙකට ගැළපෙන විදිහට දේශනාව සකස් වෙලා තියෙනවා. ඒ නිසා ඒ විස්තර කිරීම පසු කාලේන එකතු වුණත් සමහර විස්තර කිරීම මම මේක නිදා කිව්වේ සමහර ඒවා තියෙනවා පෙළෙන් හොයාගන්න බැරි විවරණ. සමහර අටුවාවල විතරයි තියෙන්නේ සමහර විවරණ. සමහර ආචාර්යවාද තියෙනවා එහෙම. ඒ ඔක්කොම තේරවාදී රෙසිපි අරගන්නේ. සමහරු කියනවා ඒවා පුරාණ අටුවාව තේරවාදයේ පස්සේ ඒවා ආචාර්යවාද කියලා. නමුත් අද අපි සාමාන්‍යයෙන් ගන්න මේ සියල්ලම තේරවාද සම්ප්‍රදාය ඇතුළේ තියෙන ඒවා කියලා. ඉතින් මම අර්ථකථනය කරන්නේ තේරවාදය කියලා මම කතා කරන්නේ මේ සියලු දේ එකතු කරලා. මහා විහාර සම්ප්‍රදාය ආපු මේවා ටික. ඉතින් ඒ නිසා එහෙම ආවත් අර සම්පූර්ණ ප්‍රතිපදාව වෙනස් පැත්තකට ගියා කියන කතාව ගත්තොත් තේරවාදයේ ඇතුලේ ඒ වෙනස් මත සමහර දේවල් සරේ වෙනස් මත දරපු ආචාර්යන් වහන්සේලා අතර පවා ප්‍රතිපදාව සම්බන්ධයෙන් ඒකමතිකත්වයක් තියෙනවා. ඒ නිසා ඒ ඔය කියන අපි තර්කයක් ලෙස ආවොත් සාධාරණ තර්කයක්. ඒක තමයි ඉතින් මේ තැන්වල වෙලා තියෙන එකනේ. දැන් මේක අර්ථයක් එකම සූත්‍රේ නානා විදිහට අර්ථකථනය කළා එක පැතිවලට ගිහිල්ලා නේද? එකම දේ ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි වෙන්න තියෙන ලොකුම හානිය. එතකොට තේරවාදයේ ඇතුළේ ඒ වගේ අර්ථ විවරණ ඇවිල්ලා තියෙනවා. නමුත් මම කියන්න ඕන බය නැතුව නිර්වාණ ප්‍රතිපදාව පිළිබඳ ඒකමතිකත්වයක් තියෙනවා. එතකොට කවුරු හරි කිව්වොත් නෑ තේරවාදයේ මේ විදර්ශනාව වෙනස්. මේක මෙහෙමයි බැලිය යුත්තේ කියලා ආවොත් දැන් ඔහු තේරවාදයෙන් පිට දැන් ඉන්නේ. දැන් තේරවාදයත් එක්ක ආගියුමන්ට් එක යන්න ඕනේ දැන්. එහෙනම් අපි බලමු. මේ සූත්‍රයේ මෙහෙමයි. මොකද තේරවාදය කියන එක හොඳටම පදනම් සහිතව පදනම් වෙච්ච එකක්. ඒකේ දැන් තේරෙනවාදී අපි දැන් උදාහරණයකට මේ කෝස් එක අවසානයේ විදර්ශනාවක දවසකම උගන්වනකොට තේරෙයි මූලික දැනුම කියන එක කොච්චර වැදගත්ද කියලා. ඒක මත තමයි විදර්ශනා පිහිටලා තියෙන්නේ. ඒකේ සමහර පිලර්ස් ඉවත් කර ගමන් ඒ තේරවාද විදර්ශනා බිඳ වැටෙනවා. එතකොට මේකේ ඒකමතිකත්වයක් තියෙනවා සූත්‍රයටත් ගලපන්නට පුළුවන්, පැහැදිලිවම ගලපන්නට පුළුවන්. මේකේ ලස්සනට යන ක්‍රමයක් තියෙනවා. සමහර තැන් තර්ක කරන්නට පුළුවන්. මම නැහැ කියන්නේ. සමහර කෙනෙක්ට හොඳ තර්ක ඉදිරිපත් කරන්නට පුළුවන්. ඕක කොහොම නෙවෙයි මෙහෙම නේද අර්ථ ගන්න ඕනේ කියලා. තේරවාදීන් උත්තර දීලා ඇති. ඒ උත්තරේ කොතෙක් දුරට කට්ටිය රුචි වේද කියන එක වෙනම කතාවක්. නමුත් ඒකමතිකව අර නිර්වාණ මාර්ගයේ A to Z විස්තර කරනවා තේරවාද සම්ප්‍රදායක් ඒ මූල ධර්ම ටිකක් පදනම් කරගෙන. දැන් මේක සම්පූර්ණයෙන් අර නිර්වචනයක් නිසා සම්පූර්ණ ඕක නෙවෙයි මේකයි නිවන් මාර්ගය කියලා කතා කරොත් ඒක තේරවාදයේ එකක් නෙවෙයි වෙනම මාර්ගයක් විස්තර කරන්න දෙන්නේ ඒකට. ඒක විස්තර කරන්න අයිතියක් තියෙනවා කෙනෙක්ට. මේකේ උදාහරණයකට මේක අහවල් කාලෙදී මෙහෙම ආචාර්යවරයෙක් ඇවිල්ලා මේ අර්ථකථනය දුන්නා. ඒ නිසා මේක වෙනස් කියලා සූත්‍රයක ගැටෙන. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ තමයි. තේරවාදය කියන්නේ එක සූත්‍රයක් පදනම් කරගත්ත දර්ශනයක් නෙවෙයි. එක ධර්ම කරුණක් පදනම් කරගත්ත දර්ශනයක් නෙවෙයි. මේක තේරෙනවා ඇති මේක හැම තැනටම විහිදිලා තියෙනවා. හැම සූත්‍රයකටම විහිදිලා තියෙනවා.
හැම පැත්තකටම විහිදිලා තියෙනවා. එහෙම විහිදිලා තමයි මේක එකම රාමුවක තියෙන්නේ. ඒකේ විශිෂ්ටත්වය ඒකයි ඒකේ තියෙන්නේ. එතකොට අපිට සමහරවිට එක සූත්‍රයක් මේ සූත්‍රය ථේරවාදී මෙහෙම විස්තර කරේ මේ නිසා මෙහෙමයි කියලා ඇවිල්ලා දැන් යනකොට පරිස්සම් වෙන්න පුළුවන් ඒක කරන්න කෙනෙක්. ඒක තමයි මේ වෙලා තියෙන්නේ ওই නිකායවල. වෙන කෙනෙක්ගේ ගත්තොත් ථේරවාදියත් ඒ වගේ තම නිකායක්. වෙන කෙනෙක්ගේ කෝණයෙන් බැලුවොත්. ඒ කට්ටිය කියන්නේ ථේරවාදියටත් ඒකමයි උනේ කියලා. එහෙම නෙති වෙන්නේ සාමාන්‍යයෙන් වෙන කෙනෙක් කියන්නේ නැහැනේ. අපි වැරදි අනිත් අය හරි කියලා. ඒතර පරිස්සම් වෙන්න ඕන දේ තමයි අපි ගත්තොත් එහෙම සූත්‍රයක් ඔන්න මට රුචි නැහැ ථේරවාද නිවරණය මේක මෙහෙමයි විය යුත්තේ. ඔබ පරිස්සම් වෙන්න අනිත් සූත්‍ර එක නොගැටෙන්නට ඕනි. අනිත් සූත්‍රයක හැපෙන්නට බෑ. මූල ධර්මයක හැපෙන්නට බෑ. ඒකෙන් මම කියන්න හදන්නේ දැන් වෙන අපි කියමු මේක වෙනස් මෙහෙමයි මේක යන්නේ කියලා ථේරවාදයේ මූලික සංකල්පයක් බැහැර කරලා අපි අදහසක් ඉදිරිපත් කළොත් උදාහරණයට රූපය බාහිර අරමුණු කළ නොහැකි හරියට වගේ අදහසක් ඉදිරිපත් කර ගමන් ඊළඟට මුළු ඒ කියන්නේ මුළු හැමතැනම හැපෙනවා දැන් ඊට පස්සේ. අර සූත්‍රයෙන් කොහොමද මේක කොහොමද එහෙනම් දන් දෙනකොට කොහොමද මෙහෙම කියලා හැමතැනක්ම ගලපන්න පුළුවන් වෙන්න ඕනේ. ථේරවාදයේ තියෙනවා ඒ අදහස් හැමතැනටම ගැළපිලා තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන ලස්සන. ඒ නිසා ඔබතුමා කියන ප්‍රකාශනය හරි. මම ඒක විරුද්ධ වෙන්නේ ඒක හරි. ඒක වෙන්න පුළුවන් ලොකුම හානිය. ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම හානිය. නමුත් ථේරවාදයේ කියන එකේ විශේෂත්වය මුළු සම්ප්‍රදායක් ලෙස ගත්තම එකිනෙකට සම්බන්ධ වෙවි යන තියෙන කතාවක්. සහ ඒක සූත්‍ර වලට ගැලපෙනවා. සූත්‍ර ගැලපි යන්නේ. ඉතින් ඒ නිසා ඒක ථේරවාදය කියන්නේ ඒ වගේ තැනක තියෙන එකක්. සහ අවසානයේ කියන්නට ඕනේ ථේරවාදීනුත් ඔය ඩිබේට් එකේ නිතරම ඉඳලා තියෙනවා. එහෙම ඉඳලත් ප්‍රතිපදාව ගැන ඒකමතිකත්වයක් තිබීමත් ඕනේ විශේෂත්වය. එහෙම තමයි බොහොම තරවසනයි. එනම් මෙලස් කරගන්න දෙනවා වූ කුසල සම්භාරය. තව ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල කර්ම එකලස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු